සුබ මධ්‍යහ්නයක් වේවා. Good afternoon everybody. මං හිතන්නේ පැය දෙකක මේ වෙලාවකදීවත් කරලා ඉවර කරන්න බැරි අපසරයක් අතරම මේ අන්තර්ජාතික බැඳීම් හා ශ්‍රී ලංකාවේ දීවර කර්මාන්තය සහ ඒ නියාමනය ගැන කතා කරන්න තියෙනවා. ඒකින්ද මම මගේ ස්ලයිඩ් ෂෝ එක මේ ඔයගලන්ට කරගෙන යනවා. ඒ අතරතුර නැගෙන ප්‍රශ්න ලියා ගන්න. ඒ වගේම මේ ස්ලයිඩ් ෂෝ එකට මම මේ වීඩියෝ එකක් දෙකක් එකතු කරන්න බලාපොරොත්තු වුණා. මං හිතනවා කාල වේලාව මදි වෙයි කියලා හිතලා මං ඒව අවසානයේ දාන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් එකතු වුණ කාලේ බොහොම නිදිමත හැදෙන කාලයක්. ඒ වගේ වෙලාවක අවශ්‍යතාවයක් වුණොත් කියන අපි ඒ වෙලාවට ඒක චුට්ටක් මිනිත්තු දෙකක විතර වීඩියෝ එකක් දාලා බලමු. කවුරු හරි මියුට් කරලා නැහැ වගේ නේද? දේශනය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් පොඩි නිවේදනයක් තියෙන්නේ. ඔබතුමාලාගේ කැමරා එක සහ මයික්‍රොෆෝන් එක කරුණාකර ඕෆ් කිරීමට ඔබ බලා ගන්න. සමහර අවස්ථාවලදී අපි බටන් ඔටෝමැටිකලි ප්‍රෙස් වෙලා සාප්පුවෙම දාගෙන තියෙනවා නම් ඒවා ඔන් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔබතුමාලාගේ මයික්‍රොෆෝන් එක සහ කැමරාව කරුණාකර ඔෆ් මොඩ් එකේ තියාගන්න. ස්තුතියි. මම පොඩ්ඩක් මේ දේශනේ ඉතිහාසෙත් එක්ක යන්න බලන්නේ. ඉතිහාසෙත් එක්ක කියන්නේ ඇයි මේ අපිට අන්තර්ජාතික කන්වෙන්ෂන්ස් වලට අපිට බැඳීමක් ඇති කරගන්න සිදු වුනේ කියන හේතුත් එක්ක තමයි ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි දන්නවා United Nations Organization එකේ කන්වෙන්ෂන්ස් අපිට ගොඩාක් දීවර වලට අදාළ ප්‍රඥප්තියන් අපිට ගොඩක් තියෙනවා. එතකොට මේ United Nations බිහි වුණේ World War II වලින් පස්සේ යම් කිසි තේමාවන් ටිකක් මුල් කරගෙන මුලම දේ තමයි අපි දන්නවා ජාතීන් අතර සමගියක් තිබ්බේ නැහැ. එතකොට ඒගොල්ලෝ peace among the nations කියන එක මුල් කරගෙන ඒ වගේම friendly nations ලා social progress එකක් ඇතිව ඉස්සරහට යන තමයි මේක found මේ build up කරගත්තේ. එතකොට මේ දැනට ලෝකයේ සියලුම රටවල් පහේ රටවල් 193ක මෙම්බර් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ඒකේ මෙම්බර් උනේ 1955. එතකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන මෙහෙවරවන් අතර අපිට අදාළ වෙන මේ මිෂන්ස් මොනවාද කියලා ඔයගලන්ට මේක බැලුවාම පේනවා ඇති. එකක් තමයි තිරසාර සංවර්ධනයේ ඉහළ නංවාලීම. ඒ වගේම අන්තර්ජාතික නීතීන්ට අනුගත වීම. එතකොට මේවට අදාළව තමයි අපේ දීවර කර්මාන්තයට අදාළව ප්‍රඥප්තියන් ගොඩනැගිලා තියෙන්නේ, එකඟතාවන් ගොඩනැගිලා තියෙන්නේ. ඊට අමතරව ප්‍රයොරිටි දීලා කරන අංශ තියෙනවා, මානව අයිතිවාසිකම් ඒ වගේ ඒවා. නමුත් අපි මේකෙදි කතා කරන්නේ අර මං කියපු කරුණු මෙහෙවර දෙක යටතේ කොහොමද අපි UN එකත් එක්ක වැඩ කරන්නේ කියලා. ඒතර අපි UN එක යටතේ ගත්තාම ඒක යටතේ තියෙනවා ස්පෙෂලායිස් ඒජන්සිස් 17ක්. මම මේ 17 ගැන කියන්නේ මේන් යම් ප්‍රමාණයක් අපේ දීවර කර්මාන්තයටත් වැදගත් වෙනවා. ප්‍රධානම එක තමයි UN යටතේ තියෙන FAO එක. ඒ කියන්නේ Food and Agricultural Organization එක. ඒ වගේම ඉදිරියේදී අපිට අපේ දීවර කර්මාන්තයේ දෙන දීවර කාර්මිකයන් පිළිබඳව අපිට ILO International Labour Organization එකත් එක්ක අනුගත වෙලා කටයුතු කරන්න යනවා. ඒ කන්වෙන්ෂන්ස් එක්ක අපි දන්නවා ILO එකේ Seafarers Conventions තියෙනවා. අපි දැනට මේ අනුගත වෙලා නැති මේ අනුගත වෙලා තියෙනවා නමුත් ක්‍රියාත්මක නැති. ඒ වගේම IMO කියන එකත් එක්කත් අපිට ඉදිරියේදී කටයුතු කරන්න වෙනවා මෑතකදීම. මොකද මේ IMO නම්බර එක කියන එක මීටර් 12ට වැඩි යාත්‍රාවලදී ඉදිරියේදී ඉම්ප්ලිමන්ට් කරන්න බලාපොරොත්තු වෙන නිසා. ඒ වගේම ITU International Telecommunication Union එක අපි දන්නවා අපිට රේඩියෝ කෝල් සයින් ගන්න එක අපි TRC හරහා ටෙලිකොමියුනිකේෂන් රෙගුලේටරි කමිෂන් එක හරහා ශ්‍රී ලංකාවේ කරගත්තා වුණාට ඒකට බලපානවා මේ ITU එකේ යම් යම් රෙගුලේෂන්ස්. එතකොට අපේ දීවරින් යම් සැටලයිට් බේස් ඉක්විප්මන්ට් පාවිච්චි කරනවා. මේ වෙනකොට අපි දන්නවා නීතිගත නැති AIS පාවිච්චි කරනවා. ඒ AIS නීතිගත නැති, ඒ කියන්නේ වළංගු ක්‍රමවේදයෙන් තොරව සහ දැනට ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක්‍රමවේදයෙන් තොරව පාවිච්චි කරනවා. ඒ අනුව අපි යම් violations වලට
අහු වෙලා තියෙනවා ඩිටෙක්ට් වීම තුල අපේ වෙසස් ඒකින්ද අපිට ඒව නියාමනය කරගන්න වෙලා තියෙනවා. ඉතින් ඒ ආකාරයෙන් අපිට ඒ කන්වෙන්ෂන් උත් දීවර කර්මාන්තයේදී බලපානවා. ඒ වගේම WTO එක ගැන මම සඳහන් කරන්න ඕනේ. මේ UN යටතේ තියෙන WTO කියන එක World Tourism Organization නෙමෙයි. WTO කියලා අපි World Trade Organization කියලා ගන්න ඒජන්සිය UN ඒජන්සියක් නෙමෙයි. හැබැයි WTO ගේ agreements අපිට ගොඩක් බලපානවා දීවර කර්මාන්තයේදී. එකක් තමයි ඉදිරියේදී මේ සබ්සිඩියරි එහෙම නැත්නම් සහනාධාර ක්‍රමය මේ සම්පත් හිඟ වෙලා තියෙන දීවර සම්පත් හිඟ වී තිබීමේදී සහනාධාර ලබා දීම සම්බන්ධයෙන් WTO restrictions බලපානවා ඉදිරියේදී. ඒ වගේම මේ දැනට තත්ත්ව පාලනාංශය හරහා සිද්ධ වෙන තත්ත්ව පාලන මත්ස්‍ය වෙළඳාමේදී තියෙන තත්ත්ව පාලනය සම්බන්ධයෙන් තියෙන ඒ sanitary phytosanitary ඒ requirements උත් WTO එකෙන් තමයි මේ නියාමනය වෙන්නේ. ඒතර අපි කිව්වා FAO එක අපිට හරි වැදගත්. FAO එක 1945 තමයි පිහිටවලා තියෙන්නේ. ඒක මුලින්ම ඇත්තටම specialized agency for defeat for hunger අපි දන්නවා යුද්ධෙන් පස්සේ ගොඩක් ජනතාව පීඩිත ජනතාවට තිබ්බ ප්‍රශ්නය තමයි ආහාර හිඟකම. ඒකට තමයි FAO සංවිධානය බිහි වුණේ. ඒකේ හෙඩ් ඔෆිස් එක තියෙන්නේ රෝම් වල. එතකොට ශ්‍රී ලංකාව FAO එකේ මෙම්බර් වෙන්නේ 1948. මේ FAO එක ගැන කතා කරද්දී මේ FAO එකේ ඔයගොල්ලෝ මිෂන් එක බැලුවොත් එහෙම හංග එලිමිනේට් කරන එක ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා ඊගාව මෙහෙවරක් යටතේ තියෙනවා make agriculture forestry and fisheries more productive and sustainable. අපි දන්නවා for elimination of hunger අපිට fisheries කියන්නේ ආහාර නිෂ්පාදන එක සම්පතක් අපේ. එතකොට ඒ වගේ මේක rural poverty eliminate කරන්න ඒ හැම දෙයකම බලපානවා. ඒතර ඒක FAO මෙහෙවරක් වෙලා තිනවා. ඒ වගේම FAO departments ගත්තාම fisheries and aquaculture කියලා වෙනම department එකක් තියෙනවා. ලොකු priority එකක් තියෙනවා. FAO වල fisheries වලට. ඒ වගේම අපි දන්නවා FAO එකේ coffee කියලා Committee on Fisheries කියලා annual පවත්වන meeting එක ඒක යටතේ තමයි තීරණ ගන්නේ ඔය එකේ යම් agreement සම්මත කරගන්නේ. ඒ වගේම soft laws ඒ හැම දෙයක්ම සම්මත කරගන්නේ මේ Committee on Fisheries කියන meeting එකේදී. ඒක සෑම රටකම සහභාගීත්වය තියෙනවා FAO members-ලා. දැන් අපි දන්නවා මේ ලෝකයේ oceans පිහිටලා තියෙන විදිය ගොඩබිම් ප්‍රමාණයට වැඩි ocean එක ගොඩක් වැඩි. ඒ වගේම oceans 5ක් තියෙනවා. ඒවෙන් ගොඩක් මේ Arctic සහ Southern Ocean ඇරුණුකොට අනිත්‍යය තමයි යම් ප්‍රමාණයකට මසුන් ඉන්නේ. එතකොට මේ oceans මේ සියලුම oceans FAO ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධාන අනුව කලාප වලට බෙදලා මෙන්න මේ විදිහට සිතියම් ගත කරලා තියෙනවා. ඒකදී ඔයගලන්ට පෙනෙයි ශ්‍රී ලංකාව අයිති වෙන්නේ ඉන්දියන් සාගරයේ නැගෙනහිර සහ බටහිර ඉන්දියන් සාගර කලාප වලට 51 සහ 57 බටහිර ඉන්දිය සාගර කලාපයේ 51 නැගෙනහිර ඉන්දිය කලාපයේ 57 ලංකාවයි තියෙන්නේ 57 කියන කලාපෙට. දැන් අපි බලමු දැනට අපි පනතරත් ඇතුල් කරගෙන තියෙන ශ්‍රී ලංකාවේ දීර්ඝ කර්මාන්තයට බලපාන මේ UN හරහා සහ ඒ වගේම FAO හරහා අපිට අපි එළඹිලා තියෙන සම්මුතින් සහ එකඟතාවයන්. එතකොට එක්සත් ජාතීන්ගේ සාගර ප්‍රඥප්තිය නැත්නම් UNCLOS කියන United Nations Law of the Sea 1982 තමයි සම්මත වෙන්නේ ලෝකේ. ඒ වගේම මත්ස්‍යතොග ඇස්තිමේන්තු පිළිබඳ එකඟතාවය කියන United Nations Fish Stock Agreement 2001 තමයි සම්මත වෙන්නේ ලෝකේ. ඒ වගේම ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ එකඟතා ගිවිසුම 1993 ඊගාවට Port State Measures Agreement නීති විරෝධී වාර්තා වන ආයුධමත් දීවර කටයුතු පිළිබඳ ගිවිසුම 2016 මුළු ලෝකෙම සම්මත වෙන්නේ. ඒ වගේම අපිට බලපානවා ඉන්දියන් සාගර ටූනා කොමිසමෙහි සම්මුතීන්. එතකොට ඒ අදාළ කොටස් විතරයි මම මේකට අරන් තියන්නේ. හැබැයි තව ඒ වගේම FAO වල soft laws එහෙම නැත්නම් ස්වේච්ඡාවෙන් ඉටු කළ යුතුයි කියන members-ලා බැඳී සිටින FAO Code of Conduct කියන එක.
වගකීමකින් යුත් දීවර කර්මාන්තයක් සඳහා වන පැවතුම් සංග්‍රහය කියන එක. ඇත්තටම ඒක මේ අපි ඔය අපේ 1996 ඇක්ට් එක හදන අවස්ථාවේ පවා ඒක බේස් කරගෙන තියෙනවා. ඒ වගේම NPOA International Plan of Actions and National Plans of Actions අන්තර්ජාතික ක්‍රියාත්මක සැලසුම්. ඒක මෝරා මත්ස්‍යයන් සඳහා මුහුදු පක්ෂීන් සඳහා සහ මේ කැපැසිටි ෆිෂිං කැපැසිටි සහ IUU නීති විරෝධී දීවර කටයුතු සම්බන්ධයෙන් නැෂනල් ප්ලෑන් එකක් හදන්න ඕනි කියන එක. ඒතර මේ වෙනකොට ශ්‍රී ලංකාව NPOA Sharks කියන එකයි NPOA IUU කියන එකයි මේ සකස් කරලා පබ්ලිෂ් කරලා ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ඉන්ටර්නැෂනල් එන්වයරන්මන්ටල් ට්‍රීටිස් තියෙනවා. ඒවා තමයි CITES ඒ වගේම ඒ කියන්නේ Convention of International Trading of Endangered Species කියන එක. ඒ වගේම Conservation of Migratory Species, Conservation of Biodiversity මේ ඔක්කොම අපේ දීවර අමාත්‍යාංශය යටතේ හෝ ඒ දීවර ආයතන වලින් රැටිෆයි නොවුණත් වයිල්ඩ් ලයිෆ් එකකින් හරි පරිසර අමාත්‍යාංශයෙන් හරි රැටිෆයි වෙලා රටක් විදියට අපි අනුගතව කටයුතු කරනවා. මේවා ඔක්කොම ඉන්ටිග්‍රේටඩ් යන්න ඕනේ දේවල්. මොකද අපිට පරිසරය වෙන් කරන්න බෑ දීවර කියලා වෙනමම. ඊට පස්සේ ජාත්‍යන්තර පරිසර එකඟතාවයන් තියෙනවා. අපි දන්නවා ඔය මාපෝල් කියන ඒවා ඒ වගේ ඒවා. ඒ වගේම පොලියුෂන් සම්බන්ධ එකඟතාවයන් ඒවත් බලපානවා. ඒවා අර වෙන වෙන ආයතන වලින් තමයි ඒවා ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම අපිට තව තදින් බලපාන එකක් තමයි අපේ දීවර කර්මාන්තයට යුරෝපා කොමිසමත් එක්ක අපේ තියෙන වෙළඳ බැඳීම. ඒ කියන්නේ අපි මාකට් ස්ටේට් එකක් විදිහට යුරෝපා කොමිසම එක්ක ඩීල් කරනවා. එතකොට අපිට යුරෝපා කොමිසමෙහි මේ කියන 1005/2008 to prevent IUU fishing කියන රෙගුලේෂන් එකේ තියෙන කන්ඩිෂන්ස් බලපානවා. ඒ කියන්නේ අපිට ශ්‍රී ලංකාවේ වගකීම් තියෙනවා දීවර කර්මාන්තයේ යෙදෙද්දී ෆ්ලැග් ස්ටේට් එකක් විදිහට අපේ වෙසල්ස් අපි කොහොමද මෙහෙවන්නේ කෝස්ටල් ස්ටේට් එකක් විදිහට කොහොමද අපි අපේ මේ වෙරළබඩ රාජ්‍යයක් විදිහට අපි හැසිරෙන්නේ ඒ වගේම වරාය ලෙස පෝට් ස්ටේට් එකක් විදිහට අපි කොහොමද විදේශීය දීවර යාත්‍රා හසුරවන්නේ ඒ වගේම අපි වෙළඳ රාජ්‍යයක් විදිහට මාකට් ස්ටේට් එකක් විදිහට කොහොමද ඩීල් කරන්නේ රටේ ලෝකයේ අනිත් රටවල් එක්ක කියන එක. අපි දන්නවා දැන් 1982 අන්ක්ලෝස් හඳුන්වලා දුන්නාම ඉතර 1982ට ඉස්සෙල්ලා අපිට රටවල් වලට සාමාන්‍ය අයිතිය තිබ්බේ නාවික සැතපුම් 12ක්. සාමාන්‍යයෙන් රටවල් කියන්නේ ඩෙවලොපින් කන්ට්‍රීස් සැතපුම් 3ක මෑත මුහුදේ දීවර කර්මාන්තය කරා 82න් පස්සේ මේ අන්ක්ලෝස් හඳුන්වා අනුමත වීමෙන් පස්සේ නාවික සැතපුම් 200ක අයිතිය වෙරළබඩ රාජ්‍යන්ට ලැබුණා. ඒවැ khනිජ සම්පත් සහ ඒවැ දීවර සම්පත් ඇතුළු සියලු සම්පත් වල කළමනාකරණය ලැබුණා. ඒත් එක්කම ලෑන්ඩ් ලොක් කන්ට්‍රීස් වලට මුහුදක් එක්ක ගැටීමක් නැතුව තියෙන රටවල් වලට ජාත්‍යන්තර මුහුදේ දීවර කටයුතු සහ සම්පත් සඳහා යම්කිසි ඒ තියෙන සම්මුතියන් අනුව යම්කිසි අයිතිවාසිකම් ලැබුණා. ඔයාලා දන්නවා ලෑන්ඩ් ලොක් කන්ට්‍රීස් කියන්නේ මොකක්ද කියලා ඔයගලට මේකෙන් පේනවා. ඒ වගේ රටවල් 44ක් විතර ලෝකේ තියෙනවා. ඒතර අපි බලමු ඇයි අපි මේ IOTC එක කියන එකේ තියෙන සම්මුතිය නිසා අපි දැඩි පීඩනයට ලක් වෙලා නීතිගත කරලා ඒවා ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා ඒවට දැඩි දඬුවම් ලැබෙමින් ඇයි මේ අපි මේ විදියට කරන්න වෙලා තියෙන්නේ කියන එක කලාපීය දීවර කළමනාකරණ සංවිධාන කියන ඒවා බිහිවන්න මූලිකම පදනම වෙන්නේ මේ අන්ක්ලෝස් එහෙම නැත්නම් මේ සාගර නීතිය පිළිබඳ ප්‍රඥප්තිය. ඒකේ කියලා තියෙනවා දීවර කර්මාන්තයේ යෙදෙද්දී අපි දන්නවා අපේ රටට අයත් මාළු සම්පත් සාමාන්‍යයෙන් යාබද මුහුදේ තියෙන මාළු සම්පත් ගොඩක් දුර යන්නේ නැහැ. ඒවා අපිට කළමනාකරණය කරගෙන අපිට පරිහරණය කරන්න පුළුවන්. හැබැයි සමහර මත්ස්‍ය විශේෂ ඉන්නවා මුළු කලාපය පුරාම යනවා මුළු ලෝකය පුරාම යනවා. එතකොට ඒ වගේ මසුන් හැම රටක් විසින්ම වගකීමකින් කළමනාකරණය කරලා පරිහරණය කරේ නැත්නම් මේ සම්පත් හිඟ වෙලා පරිහානියටපත් වෙලා ලෝකයට ආහාර ප්‍රශ්නයක් ඇති කරන්නත් පුළුවන්. එතකොට ඒක නිසා මේ අපි සාගර ප්‍රඥප්තිය law of the sea එකේ ආටිකල්ස් බැලුවොත් ඇයි RFMO එකක් අවශ්‍ය වෙන්නේ කියන එක ආටිකල් 64 වල කියනවා
සාගරයේ ආශ්‍රයේ පවතින රටවල් සහ දුරස්ථ රටවල් අන්තර්ජාතික සංවිධානයක් මගින් සහයෝගයෙන් කටයුතු කළ යුතු බව. ඒ වගේම ආටිකල් 87 කියනවා මහමූදේ මසුන් ඇල්ලීම සඳහා වන නිදහස අසීමිත නොවන බව. ඒ කියන්නේ අපි දැන් ගොඩාක් high seas regulations ගොඩකට යටත් වෙලා මේ කරන්නේ. ඒ වගේම ආටිකල් 116 වල කියනවා දීවර කටයුතු අනිකුත් අන්තර්ජාතික එකඟතාවයන්ට සහ බැඳීම් වලට යටත්ව කළ යුතු බව. තවත් තියෙනවා මාපෝල් තියෙනවා ඒ වගේම මරයින් පොලියුෂන් ඒ වගේම බයෝඩයිවර්සිටි මං කිව්වේ සයිටීස් අන්නේ ඔක්කොමත් එක්ක ඒවටත් යටත්ව තමයි අපි දීවර කටයුතු කරන්න ඕනේ. ඊගාවට ආටිකල් 117 and 118 ගත්තාම කලාපය තුල පොදු මත්ස්‍ය ගහනයක් ඒ භාවිතා කරන ජාතීන් සමග කලාපීය දීවර කළමනාකරණ සංවිධානයක් මගින් සහයෝගයෙන් භාවිතා කළ යුතු බව. එතකොට මේවා වලට අනුගත වෙන්නේ නැතුව අපිට ඉන්ටර්නැෂනල් මාකට් එකට මාළු අපනයනය කිරීම හෝ හොඳ good governance තියෙන හොඳ ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් තියෙන රටක් විදිහට ලෝකේ අපිට ඉන්න බෑ. ඒක නිසා තමයි අපි අපේ රීජන් එකේ අපේ යාත්‍රා යන්නේ නැහැ වෙනත් පැසිෆික් සාගරයට හෝ ඇට්ලන්ටික් සාගරයට. නමුත් ඉන්දියන් සාගරය පුරා අපේ යාත්‍රා ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි ඉන්දියන් සාගර ටූනා කමිෂන් එකේ IOTC එකේ මෙම්බර්ෂිප් එක අරගෙන ඒකේ තියෙන කළමනාකරණ හා සංරක්ෂණ නීති රීති වලට අනුව රෙසලූෂන්ස් වෙලා පාස් වෙලා ඇවිල්ලා තියෙන එම නීති රීති අපේ නැෂනල් ලෙජිස්ලේෂන් එකට දාලා අපි ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ අපිට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි අනිත් සාගරවලත් රටවල් එකතු වෙලා මේ විදිහට සංවිධාන හදාගෙන තියෙනවා. ටූනා සම්බන්ධයෙන් තියෙන සංවිධානය තමයි මම මෙහි දක්වලා තියෙන්නේ. එතකොට ඇට්ලන්ටික් සාගරය අරමුණු කොටකට ICAT එක ඒ වගේම ඉන්ටර් ඇමරිකන් රීජන් එකේ IATC එක ඒ වගේම සදර්න් බ්ලූෆින් ටූනා ඉන්න ඒරියා එක වන CCBT කලාපය මේ මුහුදු කලාපය කන්සර්වේෂන් ඔෆ් සදර්න් බ්ලූෆින් ටූනා කමිෂන් එක ඒ වගේම WCPFC එක වෙස්ටර්න් ඇන්ඩ් සෙන්ට්‍රල් පැසිෆික් කලාපයට ඊට පස්සේ ඉන්දියන් සාගරයේ IOTC. දැන් අපි බලමු සාමාන්‍යයෙන් ලෝකයේ දීවර සම්පත් ගත්තහම ඉස්සර දැන් තාමත් එහෙම තමයි. නමුත් දැන් පැසිෆික් ඕෂන් එකේ සම්පත් වැඩියෙන් තිබ්බට ඒවා ගොඩක් අඩු වෙනවා. මොකද පැසිෆික් ඕෂන් එක පැත්තේ ඉන්න රටවල් ඩෙවලොප් කන්ට්‍රීස් හයි ටෙක්නොලොජි යොදලා පර්සින් වගේ දේවල් පාවිච්චි කරලා ඇත්තටම මේ මත්ස්‍ය ගහනය ගොඩක් අඩු වෙලා තියෙනවා. එතකොට මේ 2010 විතර වගේ වෙනකොට දක්වපු මේ ග්‍රාෆ් එකක් මේ තියෙන්නේ පැසිෆික් ඕෂන් එකේ 66ක් තියෙනවා කියනවා. ඉන්දියන් ඕෂන් එකේ 20ක් තියෙනවා කියලා. ඇට්ලන්ටික් ඕෂන් එකේ 12.5ක් විතර තමයි දීවර සම්පත්. ඒ කියන්නේ මේ ආර්ථික වශයෙන් තියෙන දීවර සම්පත් තියෙන්නේ. ඒතර අපිට තේරෙනවා දැන් පැසිෆික් ඕෂන් එක highly exploit වෙගෙන යනකොට ඉන්දියන් ඕෂන් එකට එන ප්‍රෙෂර් එක වැඩි, distant water fishing nations විදිහට ඇතුල් වෙන ප්‍රමාණයත් වැඩි වෙනවා. නමුත් පැසිෆික් ඕෂන් රීජන් එකයි ඉන්දියන් ඕෂන් රීජන් එකයි ගත්තාම ඉන්දියන් ඕෂන් රීජන් එකේ ඉන්නේ වැඩිමනත් developing countries compared to the other sea areas. දැන් අපි බලමු ඉන්දියන් ඕෂන් ටූනා කමිෂන් එක කොහොමද පිහිටවලා තියෙන්නේ කියලා. ඉන්දියන් සාගර ටූනා කොමිසම ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ව්‍යවස්ථාවේ 14 වන පරිච්ඡේදය යටතේ තමයි පිහිටවලා තියෙන්නේ. ඒකේ ක්‍රියාව ඇත්තම ඒකේ මෙහෙවර වෙන්නේ මේ ප්‍රදේශය තුන ටූනා සහ ටූනා ආශ්‍රිත මත්ස්‍ය විශේෂ කළමනාකරණය කිරීම. ඒතර මේ තමයි ওই කියන රීජන් එක. ඒ කියන්නේ අර FAO බෙදීම් වල නැගෙනහිර බටහිර ඉන්දියන් සාගරය 51 සහ 57 කලාපය. ඒතර ඉන්දියන් IOTC එකේ සමාජිකයන් 31යි. ඒකේ ශ්‍රී ලංකාව මෙම්බර් වෙලා තියෙන 1994. ඒ කියන්නේ පිහිටවන ආසන්නයේම අපි මෙම්බර් වෙලා තියෙනවා. මෑතකදීම මෙම්බර් වුණේ බංග්ලාදේශ්. ඒ අනුව 31ක් ඉන්නවා. ඒ වගේම cooperating non contract cooperating parties දෙකක් ඉන්නවා. ලයිබීරියා සහ සෙනගල්. ඒගොල්ලෝ ෆිෂින් කරන්නේ. ඒගොල්ලන් ගොඩක් තියෙන at sea transshipment vessels, ලොකු vessels. ඒ වගේම සමාජික කාස්තු ගැන මම ලොකුවට ඒක හැදෙන විදිය ගැන ලොකුවට විස්තර කරන්නේ නැහැ. නමුත් මේකේ ඔයගලන්ට පෙනේ අපි ඉන්දියන් සාගර ටූනා කමිෂන් එකට 23.9 මිලියන් ශ්‍රී ලංකන් රුපීස් වගේ ප්‍රමාණයක් මෙම්බර් ෆී එක වශයෙන් ගෙවලා තිනවා 2020. මේ මැප් එක බලුවම ඔයගලන්ට
පෙනෙයි මොනවද EZ areas ඉන්දියන් සාගර ටූනා කමිසමට අයත් ඉන්දියන් සාගරයේ තියෙන EZ areas උයි high seas area එක. දැන් ඔය blank මේ white color එකෙන් තියෙන්නේ ජාත්‍යන්තර මුහුද කියන එක. අපි මහා මුහුද කියලා හඳුන්වන්නේ. ඊට අමතරව අනිත් අර රටවල් වටේම ඇඳලා තියෙන විවිධ පාට වලින් ඒගොල්ලන්ගේ අනන්‍ය ආර්ථික කලාපය. ඒ කියන්නේ EZ එක. දැන් මේ අපි ගත්තම ඕස්ට්‍රේලියාවේ ඉන්දියන් සාගරය හා ගැටෙන ප්‍රදේශය. එතනින් මැලේසියාව, පිලිපීනය එහෙම ඇවිල්ලා ඊට පස්සේ බංග්ලාදේශ, ශ්‍රී ලංකාව, ඉන්දියාව, අතනින් මෝල්ඩිව්ස්, දියාගෝ ගාෂියා, යෙමන්, ඕමාන් වලින් ඇවිල්ලා සෝමාලියා පැත්තට ගිහිල්ලා කෙන්යා, මොසැම්බික්, සවුත් ඇෆ්‍රිකා, ඊට පස්සේ මැද තියෙන මැඩගස්කර්, මොරිෂියස්, සීෂෙල්ස් වගේ කුඩා රාජ්‍යයන්, කොමරෝස් වගේ. ඒතර මේ හැම රාජ්‍යයකම සතුන් 200ක සීමාවක් ඒ අයිලන්ඩ් එක වටේ තියෙනවා. අයිතිය. එතකොට දැන් මම කියන්නේ මේ IOTC සහ law of the sea මගින් ඇත්තටම මැනේජ් කරන්නේ highly migratory straddling and highly migratory stocks වලට තමයි ඔය කියන fish stock agreement එක, ඒ වගේම law of the sea වල තියෙන දේ, ඒ හැම දෙයක්ම Indian Ocean Tuna Commission එක ඒ තියෙන හැම resolution එකක්ම convention එකක්ම agreement එකක්ම බලපාන්නේ. ඒ මොකද්ද මේ highly migratory කියන්නේ කියන එක ඔයගලන්ට මේක බැලුවාම මේ පින්තූර බැලුවාම පෙනෙයි. සමහර මත්ස්‍යයෝ ඉන්නවා ඒගොල්ලෝ සාගර පුරා ඇවිල්ලා සියලු සාගර හරහා ගිහිල්ලා ඇවිල්ලා තවත් රටක EZ එකටත් ඇතුල් වෙලා ඒ රටට යාබද සාගරය හරහා ගිහිල්ලා විශාල සංක්‍රමණ විශාල ප්‍රදේශයක සංක්‍රමණය වෙනවා. ඒගොල්ලන් තමයි highly migratory. ඒ වගේම තව ස්ටොක්ස් ඉන්නවා EZ එකේ ඊට යාබද තියෙන high seas එකේ මේ ඒගොල්ලන්ගේ ජීවිත කාලය ගත කරන. ඒගොල්ලන් ස්ට්‍රැඩ්ලින් කියලා අපි කියනවා. එතන මෙන්න මේ දෙගොල්ලෝ තමයි මෙන්න මේ RFMO යටතේ අපි කළමනාකරණය කරන්නේ. shared fish stocks කියන එක අපි තාම එහෙම එකක් කරන්නේ නැහැ ශ්‍රී ලංකාවේ. නමුත් නෝර්වේ වගේ පැතිවල ඒක තියෙනවා. ඒගොල්ලන්ගේ ඔය පොලැක් හැඩොක් වගේ කියන fish species මේවා කරනකොට ඒ වගේම මම දකින්න විදියට අපේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර තියෙන ඉස්සන් සම්පතත් shared stock එකක්. ඒකේ කියලා තියෙනවා ඒ shared stock එක කොහොමද අපි ගැටුමකින් තොරව අස්වැනු කරගන්න යුත්තේ කියන එකට යම්කිසි ඇඩ්වයිසස් සහ දීලා තියෙනවා law of the sea එකේ. ඒ වගේම ඔයගලන්ට ටූනා ලයිෆ් සයිකල් එක පේනවා ඇති. ඒගොල්ලන්ගේ කුඩා මාළුන් එක් කාලයක නියුට්‍රිෂන් හොයාගෙන යනවා, වාසස්ථාන හොයාගෙන යනවා. ආයි ලොකු වුණාම ආයි බිත්තර දැමීම සඳහා යම්කිසි ඒරියාස් වලට යනවා. ලයිෆ් සයිකල් එක කොහොමද වෙන්නේ කියලා highly migratory චක්‍රයක් තුල ඒගොල්ලෝ මුළු රීජන් එකේම යනවා. ඒකින්ද කිසියම් රටක් ඒ මත්ස්‍ය සම්පතේ ලදරු ජුවෙනයිල්ස් ලට හරි එහෙම නැත්නම් මේ මැචුවර් ෆිෂ්ලා වුණත් බරීඩ් ෆීමේල්ස් වගේ ඒවා හරි මේ කළමනාකරණයකින් තොරව අස්වනු කරලා හානියක් කරනවා නම් ඒ ස්ටොක් එකට ඒක මුළු රීජන් එකටම බලපානවා. මේකෙදි පේනවා කොහොමද මේ මාළු සංක්‍රමණය වෙන්නේ කියන එක. ටැගින් ඒ කියන්නේ මේ ඒගොල්ලන්ව ටැග් කරලා මුදාහරලා මේ කොච්චර මේගොල්ලෝ විහිදිලා යනවද කියන එක ස්ටඩි කරපුවා. ඒකෙන් පැහැදිලිවම පේනවා මේ මසුන් බහුල ලෙස සංක්‍රමණය වෙනවයි කියන එක. මේ පළවෙනි එක ස්කිප් ජැක් ඒ කියන්නේ බලයා, ඇස්ගිරි කෙලවල්ලා, බිග් අයි කියන්නේ යෙලෝ ෆින් කියන්නේ කහවරල් කෙලවල්ලා. දැන් එතකොට IOTC එක යටතේ කළමනාකරණය වෙන මත්ස්‍ය වර්ග ගත්තාම අපි 15ක් ඉන්නවා. ඒ මේ නම් වලින් මම දක්වලා තිනවා කහවරල් කෙලවල්ලා, ඇස්ගිරි කෙලවල්ලා, බලයා. ඇල්බකෝ අපිට බොහොම සුළු වශයෙන් අහු වෙනවා අර විශාල යාත්‍රාවල ඒ ඉන්දුනීසියාව වගේ පැතිවල සහ ඕස්ට්‍රේලියාව පල්ලෙහා හරියට යනකොට. ඒ වගේම නිල් වරල් කෙලවල්ලා ඒත් ගොඩක් වෙලාවට අර සදර්න් බ්ලූෆින් ටූනා හිටපු ඒරියා එක ඔයගොල්ලෝ දකින්න ඇති පොඩ්ඩක් ටෙම්පරේට් ක්ලයිමේට් එකක් තියෙන පැත්ත. ඒ වගේම සප්පරා, කළු කොප්පරා, නිල් කොප්පරා, ඉරි කොප්පරා, තලපතා, ලන්සි කෙලවල්ලා ඒත් අර ඕස්ට්‍රේලියාව වගේ පැත්තේ ඒ කිට්ටුව ඒ මුහුද පැත්තෙන් ගොඩක් අහුවෙන මත්ස්‍ය විශේෂයක් අපිට ගොඩක් ඒක අහුවෙන්නේ. ඊට පස්සේ නෙරිටික් විශේෂ ඇටවල්ලා, අලගොඩුවා, රාගොඩුවා කියන අපි ඔය සාමාන්‍ය කුඩා ටූනා විශේෂ. මම හිතනවා ඔයගලන්ට මේ පින්තූර දැක්කම පැහැදිලි වෙයි සාමාන්‍යයෙන්
විශාල ටූනා කියන්නේ කවුද කියන එක උඩම ඉන්නවා නිල් වරල් කෙලවල්ලා ඇස්ගිඩි කෙලවල්ලා වම් පැත්තේ උඩම ඉන්නේ බලයා ඉරි තුනක් තියෙන එක කහවරල් කෙලවල්ලා සහ ඇල්බකෝ. ඊට පස්සේ මේ හොට වගේ තියෙන මාළු තලපතා සප්පරා කොප්පරා බිල් ෆිෂ් කියලා අපි කියනවා ඒ විශේෂය. මෙහා පැත්තෙන් එනවා නෙරිටික් ටූනා විශේෂ ත්‍රික අපි ඒකටම තෝරත් ඇතුල් කරලා තියෙනවා. දැන් මේ මසුන් අල්ලන අතරම අපි දන්නවා මේ මසුන් සඳහා මෙහෙයුම් කිරීමේදී මේ අතුරු හසුවීම එහෙම නැත්නම් බයි කැච් විදිහට සමහර ආරක්ෂා කළ යුතු මසුන් ඒ වගේම මෝරුන් මුහුදු පක්ෂීන් අලිමඩුවා ඒ වගේම ක්ෂීරපායි මුහුදු ක්ෂීරපායි මුහුදු ඌරා ඩොල්ෆින් වේල්ස්ලා ටර්ටල්ස්ලා මේ මසුන් ඇත්තටම හානි වෙනවා ඒගොල්ලන් ඇත්තටම දැන් මත්ස්‍ය ගහන අඩු වෙමින් පවතිනවා මේ සතුන් බොහොම ආරක්ෂා කළ යුතු වෙන්නේ මේගොල්ලන්ගේ ගැබ් කාලය හරි දිගයි බොහොම කුඩා ප්‍රමාණයක් තමයි බිජුලන්නේ එහෙම නැත්නම් පැටව් දාන්නේ එතකොට මේගොල්ලන්ම හරියට ඒත් එක්කම අපේ මත්ස්‍ය කර්මාන්තයේ හරි ඉක්මනින් දිනු වෙලා තියෙනවා ටෙක්නොලොජි එක වැඩි කරලා තියෙනවා මෙහෙයුම් වැඩි කරලා තියෙනවා දැල් දිගවල් වැඩි කරලා තියෙනවා ඒ වගේම කරන එෆර්ට් එක වැඩි වෙලා තියෙනවා. ඒකට මේගොල්ලෝ අහුවෙන ප්‍රමාණ බොහොම වැඩි. මේගොල්ලන්ගේ ජීවිත කාලේ බෝවීමට වැඩිය මේගොල්ලන් හානි වෙලා තියෙනවා. බෝවීමේ ශීඝ්‍රතාවයටත් වැඩිය. ඒතර මේගොල්ලන්ව ආරක්ෂා කිරීමේ රෙසොලූෂන්ස් උත් මේ ඉන්දියන් සාගර ටූනා කමිෂමේ අපිට අනුගත වෙලා කටයුතු කරන්න පාස් වෙලා තියෙනවා. එතකොට අපි දන්නවා දැනට ඉන්දියන් සාගරයේ බහුල වශයෙන්ම පාවිච්චි කරන ගියර්ස් මොනවාද කියන එක පර්සීන් එකයි අපි පාවිච්චි කරේ නැතත් බහුලව ඩිස්ටන්ට් වෝටර් ෆිෂින් නේෂන්ස් පාවිච්චි කරන්නේ. ඒතර ලෝන් ලයින් එක, ගිල් net එක, ට්‍රොලින් කුඩු පන්නය, ඒ වගේම පෝල් ඇන්ඩ් ලයින් ඒක ගොඩක්ම පාවිච්චි කරන්නේ මෝල්ඩිව්ස් වැඩි වශයෙන් පාවිච්චි කරන්නේ. එතකොට අපි බැලුවාම ඉන්දියන් සාගරයේ වැඩියෙන්ම කොහෙද මේ ටූනා මසුන් අහුවෙන්නේ කියලා ඔයගලන්ට මේ විවිධ ගියර්ස් වලින් අල්ලපු විදිය තමයි මේ දක්වලා තියෙන්නේ මේ විවිධ මසුන් අහුවෙච්ච ප්‍රමාණය තමයි මේ දක්වලා තියෙන්නේ මේ ඔයගලන්ට පේනවා ඇති මේ කොහෙද සෝමාලියා පැත්තට වෙන්න තියෙන අල්ලන ප්‍රමාණය වැඩි අපේ වෙස්ටර්න් සයිඩ් එකේ අල්ලන ප්‍රමාණය වැඩි මේ විදිහට තමයි සාමාන්‍යයෙන් මේ වෙසල්ස් මේ මසුන් ඇල්ලීම සඳහා යෙදෙන්නේ. දැන් අපි බලමු ඉන්දියන් ඕෂන් ටූනා කමිෂන් එකේ තියෙන රෙසොලූෂන්ස් අපි දැන් අර ඉහතින් කිව්ව කන්වෙන්ෂන්ස් වල තියෙන දේවල් තමයි අපිට හරියටම පොයින්ට් අවුට් කරලා අනුගත විය යුතුම වන විදියට මේ සම්මත කරලා රෙසොලූෂන්ස් වලින් ඇවිල්ලා තියෙන්නේ ඉන්දියන් ටූනා කමිෂන් එක හරහා. ඒකින්ද අපිට මේ අන්තර්ජාතික බැඳීම් කිව්වහම අර ලොකු කන්වෙන්ෂන් කියවන්න ඕනේ. හැබැයි ඒකේ තියෙන කරුණු වල අත්‍යවශ්‍යම කරුණු ටික මේ රෙසොලූෂන්ස් වලට ඇවිල්ලා තියෙනවා. මොකද මේ රෙසොලූෂන්ස් බේස් වෙන්නේ ඒවා මත නිසා. එතකොට මේ ඉන්දියන් ඕෂන් ටූනා කමිෂන් එක කියන එක නිකන් ඇඩ් හොක් මේ සංවිධානයක් නෙමෙයි. ඒක බේස් වෙන්නේ විද්‍යාත්මක කරුණු මත. ඒ කියන්නේ මේ රටවල් වල ඉන්න මේ රීජන් එකේ ඉන්න රටවල් වල ඉන්න රටවල් වලින් ලබා දෙන විද්‍යාත්මක සහ මත්ස්‍ය ගහන පිළිබඳ තොරතුරු පදනම් කරගෙන තමයි මේ මත්ස්‍ය ගහන පිළිබඳ ඉදිරියට කරන මේ අනාවැකි සහ අඩුවීම් වැඩිවීම් පරිහානියට පත්වීම සංරක්ෂණය කළ යුතු ආකාරය හැම එකකටම මේ බේස් වෙන්නේ මේ අපි හොයලා දෙන රිසර්ච් වලින් රිසර්ච් පේපර්ස් වලින් අපි ලබා දෙන තොරතුරු. ඒ සඳහා ඉන්දියන් සාගර ටූනා කමිෂන් එක තුල තියෙනවා සංවිධානාත්මක සැලැස්මක්. අපි දන්නවා වර්කින් පාර්ටිස් කියලා ඒ මත්ස්‍ය විශේෂය සඳහා ඒ රටවල් වලින් ඒවට සහභාගීත්වය ලබා දෙනවා තමන්ගේ රටේ තියෙන රිසර්ච් සහ තොරතුරු තත්ත්ව. ඒ වගේම ඊට පස්සේ විද්‍යාත්මක කමිටියේදී ඒවා ඇනලයිස් කරලා තීරණ වලට එනවා රෙකමෙන්ඩේෂන්ස් දෙනවා. ඊගොට රටවල් විසින්ම තීරණය කරලා ඒ එක එක ප්‍රොපෝසල්ස් දානවා ඒ කමිෂන් එකට ඒ මහා මේ සභාවට මෙන්න මේ විදිහට මේක සංරක්ෂණය කරොත් හොඳයි මෙන්න මේ වගේ ලිමිටේෂන්ස් ගෙනාවොත් හොඳයි කියලා. ඒතර ඒක 3න් 2කින් සම්මත වුණොත් තමයි ඒක රෙසොලූෂන් එකක් කියලා හිතලා ඊගාවට කට්ටිය එකතු වෙලා ක්‍රියාත්මක වෙන්නේ. ඒතර විද්‍යාත්මක කරුණු මත පදනම් වෙලා ඒවැන් තීරණ වලට එළඹිලා එහෙම රෙසොලූෂන් එකක් සම්මත කරගෙන ඊට පස්සේ
ඒ රෙසලූෂන්ස් වලට කොච්චර අනුගත වෙලා ඒ රටවල් ක්‍රියාත්මක කරනවද කියන එක චෙක් කරන එකත් මේ ඉන්දියන් සාගර ටූනා කමිෂන් එක තුල සිදු කරනවා. එතකොට මේ ඒකේ යම් ක්‍රමවේදයක් සහ එකඟතාවයක් රටවල් අතර තිබිය යුතු වෙනවා. ඊගාවට අපි නිකන් දැන මම මේවා ගොඩක් ඕගලන්ට දාන්නේ මේ දැන් තියෙන මත්ස්‍ය ගහන පිළිබඳ තත්ත්ව පෙන්වන්න ඕනේ නිසා ඉන්දියන් සාගරයේ ප්‍රධාන ටූනා විශේෂවල වර්තමාන ගහන තත්ත්වය තමයි මම පෙන්වලා දීලා තියෙන්නේ. දැන් මේ රතු පාටින් ඕගලන්ට පේනවා yellowfin tuna ඉන්නවා. ඒ කියන්නේ රතු වර්ණයෙන් කියන්නේ ගහණය අධ්‍යස්වනු කරලා තවදුරටත් පමණ ඉක්මවා අල්ලනවා. ඒ කියන්නේ the stock is overexploited and further overexploiting yellowfin tuna. ඒතර අනිත් ඒවා තාම මේ මට්ටම් වලට ඇවිල්ලා නැහැ. මේ නමුත් දැන් මම කියන්නේ කහවරල් කෙලවල්ලා කියන්නේ අන්නේ මට්ටමට ආපු ස්පීසිස් එකක්. ඊගොඩ අපි බිල්ෆිෂ් විශේෂ බැලුවොත් ඔයගලන්ට පෙනෙයි ඉරි කොප්පරා කියන එක සහ කළු කොප්පරා කියන එක රතු පාටින් දක්වලා තියෙනවා. ඒ කියන්නේ ඕවර් එක්ස්ප්ලොයිටඩ්. ඇත්තටම ඔයගොල්ලෝ දැන් දකින්නම ඇති ලංකාවේ මාළු මාකට් එකකට ගියත් දැන් කෙලවල්ලා උනත් සයිස් එකෙන් පොඩියට දැන් කහවරල් කෙලවල්ලා ශ්‍රී ලංකාවේ මාකට් එකේ ඇත්තෙම නෑ හොඳම ටික එක්ස්පෝර්ට් වුණාම. ඒ වගේම මාලින් ගත්තත් ඔයගොල්ලෝ දකිනවා දැන් එන්න අල්ලන්නේ පොඩි මාළු. ඒ වගේම මිල ගානත් එක්ක ඔයගලන්ට පේනවා හිඟතාවය. ඇත්තට මේ අපි අල්ලන්නේවත් නෙමෙයි ගොඩාක් වෙලාවට මේ අපි ඉම්පෝර්ට් කරන කොටසකුත් උතන් තියෙනවා. නමුත් ඒකට හේතුව තමයි මේ සමහර රටවල් මේ ඔය තලපත් මාළු කන්නේම නැහැ. ඒ ගොඩක් ඒවා ලංකාව වගේ රටවල් වලට තමයි එක්ස්පෝර්ට් වෙලා එන්නේ. ඒතර මේ කොහොම වුණත් අපිට දකිනවා අපේ ලංකාව තුල උනත් මත්ස්‍ය හිඟයක්. එතකොට දැන් මේ ස්ටොක් ඇසෙස්මන්ට් වලුත් කියන්නේ ඒ දෙයම තමයි. ඒතර කුඩා නෙරිටික් ටූනා ගත්තාම මේක ගොඩක් වෙරබල් රාජ්‍යයන්ගේ කියන්නේ අපි වගේ රටවල් වලට අපේ දීවර කර්මාන්තයට වැදගත්. නමුත් ඔයගොල්ලෝ දන්නවා ඇති ඉස්සර අපිට අලගොඩු එහෙම කොච්චර අහු වුණාද කියලා. දැන් අලගොඩු පන්නේ දැන් ලින්න පන්නේ වෙලා. දැන් වැඩියෙන්ම බහුල වෙලා තියෙන ලින්න. අපි උඹලකට හදන්නත් ගන්නවා ලින්න. ඒ කියන්නේ දැන් අලගොඩුවෙක්වත් නැහැ උඹලකට හදන්න. ඉතින් ඒකෙන් පේනවා කොච්චර මත්ස්‍ය සම්පත් අඩු වෙලාද කියන එක. එතකොට මේ දැන් මෙතන මේ IOTC එකෙන් ওই කුඩා මාළු සම්බන්ධ ලොකුවට ගණනය කරලා නැහැ. ඒ කියන්නේ නෙරිටික් ටූනා සම්බන්ධයෙන් තියෙන වර්කින් පාර්ටි එක එකේ ගණනය කිරීම සිදු වෙන්නේ නැහැ. මොකද ගොඩාක් රටවල් ඒ මත්ස්‍ය කර්මාන්තවල යෙදෙන්නේ නැහැ. ඒ මත්ස්‍ය කර්මාන්තවල ඉන්නේ ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, ඕමන් වගේ රටවල්. නමුත් දැන් මේ ලොන්ග් ටේල් ටූනා ඔයගලන්ට පේනවා මෙතන ලොන්ග් ටේල් ටූනා ඒ වගේම තෝර කියන්නේ නැරෝ බෙයාඩ් ස්පැනිෂ් මැකරල් වගේව රතු රීජන් එකේ ඉන්නවා. මේගොල්ලෝ ටිකක් විශාල මාළු. මේ මාළු නුත් ගහණය අඩු වෙලා තියෙනවා. මේට මේ සමාන්තරව අපි කියන අලගොඩුව ඇටවල්ලා වගේ මාළු ඔයගොල්ලෝ දැන් දන්නවා ඉතින් ඇටවල්ලා එහෙම අපි දකින්නවද බලන්න අපේ මාකට්ස් වල ඒවා අඩු වෙලා තියෙනවා. නමුත් ඒවා තාම නියම කැච් ඩේටාත් තොරතුරුත් එක්ක මේ රිසර්ච් කරලා මේ ස්ටොක් ඇසෙස්මන්ට් වලට ගිහිල්ලා නැහැ. නමුත් මත්ස්‍ය සම්පත නම් හිඟ වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ මම මත්ස්‍ය සම්පත ගැන කිව්වේ දැන් අපි ඉදිරියේදී අපිට තියෙන අභියෝගات එක්ක අපිට කතා කරන්න තියෙන නිසා දැන් ඊගාවට අපි බලමු දැන් මේ කොහොමද මේ සම්මුතින් ඉදිරියේදී ක්‍රියාත්මක වෙන්නේ කියන එක මේ ඉන්දියන් සාගර ටූනා කමිෂම තුල. දැන් අපි කිව්වා සයන්ටිෆික් කමිටි එකක් තියෙනවා කියලා. සයන්ටිෆික් කමිටි එකේදී ඒගොල්ලෝ රෙකමෙන්ඩේෂන්ස් දෙනවා මේ විදිහට සම්පත් ක්ෂය වෙලා තිනවා මේ වගේ ගැටලු තියෙනවා කියන එක. ඊට පස්සේ රටවල් විසින් අර මං කිව්වා වගේ කළමනාකරණ හා සංරක්ෂණ ක්‍රමවේද යෝජනා කරලා ප්‍රොපෝසල්ස් විදිහට කමිෂන් එකට දානවා. ඒ කමිෂන් එකේදී ඒක 3-2ක ඡන්දයෙන් සම්මත වුණායින් පස්සේ ඒක සම්මුතියක් වශයෙන් ප්‍රකාශයටපත් වුණාම ඊට පස්සේ ඉන්දියන් සාගර ටූනා කමිෂමේ ඇග්‍රීමන්ට් එකට අනුව ඒකේ ආටිකල් 10 වලට අනුව සියලුම සමාජික රටවල් ඒක තමන්ගේ national legislation එකට incorporate කරලා regularize කරලා ඒවා ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ වගේම යම් නිර්දේශ ලබා දීලා තියෙනවා නම් ඒවා ස්වේච්ඡාවෙන් ක්‍රියාත්මක කරන්න ඕනේ. හැබැයි ගොඩාක් අවස්ථාවල එක් වසරක එළඹෙන හෝ ලබා දෙන නිර්දේශ ඊගාව අවුරුද්ද වෙනකොට
රෙසලූෂන් එකක් විදිහට පාස් වෙන ට්‍රෙන්ඩ් එකක් තමයි IoTC වල තියෙන්නේ. දැන් අපිට තියෙන අභියෝග කියන්නේ දැන් අපිට තියෙන කාර්යය මොකක්ද? ඉන්දියන් සාගර ටූනා කමිෂන් මෙහි අපි මේ සමාජික රටක් වෙලා ඊගාවට අපි මේක අපේ රටට මේ කොහොමද ඇප්ලයි කරන්නේ? දීවර දෙපාර්තමේන්තුවට මේක කොහොමද ඇප්ලයි කරන්න අපි ගත යුතු ක්‍රියාමාර්ග කියලා ගත්තම අපි කෝ ඒක නීතියට දාන්න ඕනි කියලා. එතකොට දැන් අපි ගිය අවුරුද්ද එකක් තිබ්බනම් අඩු ගානේ මේ අවුරුද්ද වෙනකොට ඒකේ නීතිය ඩ්‍රාෆ්ට් කරලා ලීගල් ඩ්‍රාෆ්ට්මන්ට් හරියලා නීතිගත කිරීමට පියවර ඉනිෂියල් පියවර ටිකවත් ගන්න ඕනේ. මොකද ඇත්තටම මේ අපි දන්නවා මේ අපේ නීතිය හදන්න යන වෙලාවල් එවම ඒක අනිත් රටවලුත් දන්නවා. ඒතකොට නමුත් අපිට ඊගාව අවුරුද්දේ ලියන්න තියෙනවා ඉම්ප්ලිමෙන්ටේෂන් රිපෝට් එකේ ඒකට ලියන්න තියෙනවා. මේ මොනවද අපි කළා තියෙන්නේ? මොනවද පාස් වෙච්ච නීතිය? ඒතකොට ඔයගොල්ලෝ දන්නවා ඒක මෝරුන් සම්බන්ධ නීති අපි මේ කඩිනමින් මේව කරා. ඒ වගේ අපි මේ සියලුම එතකොට මහමුහුදේ දිගින් වැඩි කරමල් දැල් තහනම් කිරීම මේ වගේ දේවල් සිද්ධ වුණේ VMS මේ සවි කිරීම ඒ කියන්නේ මොනිටරින් කන්ට්‍රෝල් ඇන්ඩ් සර්වලන්ස් සම්බන්ධයෙන් තියෙන රෙසලූෂන්ස් වලට අනුව ඒ වගේ අපි ගොඩාක් ඒතර ගිය මාකින් මේ හැම දෙයක්ම අපි මේ නීතිගත කරලා දැන් ඒක හයිසීස් වල ඔපරේෂනලයිසේෂන් වල කන්ඩිෂන්ස් වල දාලා ක්‍රියාත්මක කරමින් පවතිනවා. මම රෙසලූෂන්ස් ගැන තව පල්ලෙහාට යනකොට කතා කරනවා. ඒතර මේ කම්ප්ලයන්ස් කමිටි එක කියන එක තිබ්බහම අපිට කම්ප්ලයන්ස් ස්කෝර් එකක් දෙනවා. අපිට කියන්නේ එක් එක් රටවල් වල මම ඒකේ ස්කෝර් එක පස්සේ ඔයගලන්ට පෙන්නන්නම්. ඒතර මේ තමයි එක එක මේ 208ක් නෙමෙයි මේ වෙනකොට මේ ඔක්කොම සංශෝධනය කරලා දැන් 60ක් විතර වගේ තමයි තියෙන්නේ. ඒතර මේ තියෙන එක එක අවුරුදු වල යම් කොච්චර සම්මත වුණාද කියන එක ඔයාලට පැහැදිලිව පේනවා ඇති 2015 16 වගේ කාලෙදී ගොඩක් රෙසලූෂන් සම්මත වෙලා තියෙනවා. ඒතර අපි බලමු 2015 ඉඳන් අපි මම ඕගොල්ලෝ දැන් දිස්ත්‍රික්කවල හරි මේ ක්‍රියාත්මක කරන රෙසලූෂන්ස් නේ මේවා මම නිකන් ඕගලන්ට කියවන්නේ මේවා දැන්ට ක්‍රියාත්මක කරනවා. නමුත් මේවා ඒ වාක්‍ය වශයෙන්ම මේ ආකාරයෙන්ම අර රෙසලූෂන්ස් වලක් තියෙනවා. ඒතර ඒවා තමයි අපි ඔය ක්‍රියාත්මක කරන්නේ. ඒතර ඔයගලන්ට පේනවා ඇති මේ රෙසලූෂන් එක 2007 ඉඳන් පටන් ගන්නෙ. 7 දී පටන් ගන්නවා 10 ඊට පස්සේ 2010 දී ආයේ ඒක අප්ඩේට් වෙනවා 11 දී 12 දී 13 දී දැන් ඒක 2015 වෙනකොට 15 කියලා නැවත ඒවා මේ තව දුරටත් ඇත්තරම ස්ට්‍රික්ට් වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ගොඩක් තදින් තමයි තව දුරටත් මේ ලිමිටේෂන්ස් ඇතුව තමයි මේ රෙසලූෂන්ස් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපි දන්නවා මුද්‍රිත ලොග් පොතක් හරි ඉලෙක්ට්‍රොනික ලොග් පොතක් හරි පාවිච්චි කරන්න ඕනේ මහමුහුදේ ක්‍රියාත්මක වන යාත්‍රා. ඒ වගේම ඒකේ තියෙන ෆෝමැට් එක ඒකේ තියෙන කරුණු මොනවද වෙන්න ඕනි කියන එක ඒ රෙසලූෂන් එකේම කියලා තියෙනවා. ඒ වගේම මේ පොතේ ලොග් පොතේ ආකෘතිය ෆෝමැට් එක අපි හැමදාම IoTC හැම අවුරුද්දෙම IoTC වෙත ලබා දෙන්න ඕනේ. ඒ වගේම අපි හදන නියෝගවල අපි කියන්න ඕනේ හැම මේ වාරයකින් පස්සෙම මේ ලොග් පිටු දීලා මේ ලොග් පිටු ලියන්නේ කොහොමද දීවරයෝ ඒ ලියපු එක කොහොමද බාර දෙන්නේ. ඒ වගේම මේ බාර දෙන වල තොරතුරු මේ බාර දෙන ලොග් ෂීට්ස් වල තොරතුරු අරගෙන තමයි අපි ඊගාව අවුරුද්දේ data report කරන්නේ IoTC එකට. හැම ඊට පෙර වසරේ data ඊළඟ වසරේ ජූනි 30ට ප්‍රථම අපි වාර්තා කරන්න ඕනේ. ඒතර දැන් අපේ HiSys ඔපරේෂන් යුනිට් එකෙන් කරන්නේ මේ දේ තමයි. ඒ වගේම තව මේ HiSys ඔපරේෂන්ස් ගැන කියනකොට මම කියනෝනේ සාමාන්‍යයෙන් ඉන්දියන් ඕෂන් ටූනා කමිෂන් එකේ මූලිකව සියලුම මහමුහුදේ දේවල් පටන් ගන්නේ 24ට මීටර 24ට වැඩිය දිග යාත්‍රා සඳහා කියලා. ඒත් එකම ඊගාවට වාක්‍ය පටන් ගන්නවා හෝ any vessel less than 24 meters those go outside the EEZ of the country කියලා. ඉතින් එතනදී අපි පොඩි ගැටලුවක්ක් තියෙනවා අපි තමයි රීජන් එකේ කුඩා යාත්‍රා මහමුහුදට යවන එකම රට. නමුත් දැනට අපි ඒවා ඒ ගැටලු වලට මුහුණ දෙමින් ඉදිරියට යමින් සිටිනවා. නමුත් අපිට ගොඩක් දේවල් ඉදිරියේදී තව සකස් කළ ගත යුතු වෙනවා.
දැන් 2015 දෙක කියලා කියන්නේ අනිවාර්ය තොරතුරු අපි දෙන ඩේටා මොනවද කියන එක අපි කිව්වා කැෂ් ඩේටා දෙනවා කියලා ජූනි 30ට කලින්. ඒ වගේම අපි ඒ කැෂ් ඩේටා දෙනකොට දෙන්න ෂීට්ස් ගොඩාක් තියෙනවා. ඒව ඩේටා සකස් කරන ටීම් එක අපි දන්නවා ඒ මත්ස්‍ය විශේෂය සංඛ්‍යාව, ඒ බිලී කටු සංඛ්‍යාවල් ඒ දීලා තියෙනවා මේ මොනවාද ප්‍රදේශ දීලා තියෙනවා. ඒ ප්‍රදේශ සඳහා අර කොටු කරලා ඔය ඩේටා කලෙක්ෂන් වලට ඔයගලන්ට දීලා තියෙන්නේ මේ ප්‍රදේශ වලට අදාළව තමයි කැච් ඩේටා දෙන්න කියලා ඒගොල්ලෝ කියන්නේ. ඒ වගේම ඔය භූගෝලීය සීමාව කියලා මම පාවිච්චි කරලා තියෙන්නේ ඒ වචනේ තමයි. ඊගාවට අපි ගත්තොත් සමාජික රටවල් විසින් ලබා දිය යුතු අනිවාර්ය තොරතුරු කියන එක දීවර යාත්‍රා පිළිබඳ තොරතුරු දෙන්න ඕනේ. ඔය ඒ වගේම ඔය දෙන තොරතුරු වල දැන් අපි කියන්නේ කැච් එක විතරක් නෙමෙයි. ඔයගොල්ලෝ දන්නවා සාම්පල් එකක මෙෂර්මන්ට්ස් කරන ඔය ඩේටා කලෙක්ෂන් ඔෆිසර්ස් අපේ ඉන්න අපි මේ පත් කරලා ඉන්න දිස්ත්‍රික්කවල ඒ වගේම නාරයකේ ඔෆිසර්ස්ලා සාම්පලින් ඔෆිසර්ස්ලා කීප දෙනෙකුත් මේ මම හිතන්නේ 15ක් විතර ප්‍රමාණයක් හරි සම්බන්ධ වෙලා ඉන්නවා. ඒතර මේ අල්ලන මත්සු මෙට්‍රික් ටොන් එකකට එක මත්ස්‍ය බැගින් මනින්න ඕනේ. ඒ වගේම තව අපි දෙන තොරතුරු තමයි විදේශීය යාත්‍රා මගින් ගොඩපාන මසුන් පිළිබඳ දත්ත අපි එහෙම තියෙනවා නම් දෙන්න ඕනේ. දැනට වර්තමානයේ විදේශීය යාත්‍රා මගින් මසුන් ගොඩබෑමක් සිදු කරන්නේ නැහැ. ඒතර ඔයගලන්ට පේනවා ඇති මාළු අහුවෙච්ච නැහැ ඉඳන් බෝට්ටුවේ ඉඳන් ඊට පස්සේ මැනලා කිරලා ඔක්කොම කරලා අපනයනය වෙනකම් යම්කිසි ට්‍රේසියබිලිටි එකක් තියෙන විදිහට මේ සිස්ටම් එක හැදිලා තියෙනවා. දැන් මේ මසුන් මරන්නේ මේ මසුන් මනින්නේ කොහොමද කියන එක මේ අපිට ගයිඩ්ලයින්ස් දීලා තියෙනවා. ඒ ගයිඩ්ලයින්ස් වල ඒ කොහොමද අපි කියනවා ෆෝක් ලෙන්ත් එකද තව විවිධ විදිහට ලෙන්ත් හඳුන්වලා දීලා තියෙනවා. වරල එක ගන්නවා ඊට පස්සේ අර වරලේ අවසාන ආරම්භය වෙන තැන ඉඳන් මෙෂර්මන්ට්ස් ගන්නවා. මම මේ ගොඩක් පින්තූර ගත්තේ නෑ. ඒ ගයිඩ්ලයින් එකට අනුව තමයි මේ මැනීම් කටයුතු කරන්න ඕනේ. ඒතර මේ තොරතුරු සම්පූර්ණව නොදින්නොත් අපිට පාෂල් කම්ප්ලයන්ස් කියලා එකක් තමයි ඒගොල්ලෝ කම්ප්ලයන්ස් බලද්දි දෙන්නේ. එතකොට අපි 15.3 කියන රෙසලූෂන් එක මම වැඩි කියන්න යන්නේ නෑ. සියලුම මේ මහමුහුදේ කියන්නේ මේ හයිසීස් යන යාත්‍රා සඳහා VMS එකක් තියෙන්න ඕනේ කියන රෙසලූෂන් එක මූලාරම්භයේ 2002 ඇවිල්ලා 2006 වෙනකොට ටිකක් තදින්ම ඒක ක්‍රියාත්මක කළ යුතු තිබියදී අපි ඒක කරලා තිබෙන්නේ නැහැ. ඒ වගේම අපි 2015 තමයි VMS ගෙනාවේ. නමුත් දැන් 15.3 රෙසලූෂන් එකෙන් තමයි මේ තවදුරටත් මේ කියලා තියෙන්නේ 150ක යාත්‍රාවල් දාපු නැති රටවල් ඉන්නවා නම් කරන්න කියලා. හැබැයි ඒ වෙනකොට අපි 2015 අපි අපේ මහමුහුදේ යන යාත්‍රාවලට VMS මේ සවිකරනු ලැබුවා. ඒකට හේතුව ඔයගොල්ලෝ දන්නවා අර යුරෝපා හවුල විසින් සිදු කරනු ලැබූ මත්ස්‍ය ආනයන තහනමත් එක්ක තමයි අපිට මේ දේවල් ඉක්මනින් කරගන්න සිද්ධ වුණේ. එතකොට ඊගාව සම්මුතියේ 15.4 යාත්‍රා ලේඛනය කියන්නේ අපි අපේ වෙසල් රෙජිස්ට්‍රියක් මේන්ටේන් කරනවා. ඒකේ ඒ 15.4 තියෙනවා බලපත්‍ර දීම සම්බන්ධයෙන් වාර්තා කළ යුතු ආකාරය, යාත්‍රා හිමිකරුවන්ගේ තොරතුරු මේවා ඔක්කොම ඇතුළත් කළා අපිට IOTC එකට හැම වසරකටම සැරයක් authorized vessels list කියලා high seas සඳහා රෙජිස්ටර් කරපු යාත්‍රා ලේඛනය අපිට ලබා දිය යුතු වෙනවා. එතකොට ඒ රෙසලූෂන් එකේම තියෙනවා යාත්‍රා නිසි පරිදි ලකුණු කරන්න කියන එක. ඒ වගේම ඒ යාත්‍රාව තුළ තිබිය යුතු අනිවාර්ය මොනවද ෆිෂින් කරද්දි ගෙනියන්න ඕනේ කියන එක අපි දන්නවා. ඔපරේෂනලයිසේෂන් එක, රෙජිස්ට්‍රේෂන් එක ඔන් බෝඩ් ගෙනියන්න ඕනේ. ඊට පස්සේ ගිය මාක් කරලා තියෙන්න ඕනේ. ඒ වගේම අපි අප්ඩේට් කරන්න ඕනේ යාත්‍රාව එකවරක් වාර්තා කරායින් පස්සේ කිසියම් මොඩිෆිකේෂන් එකක් කරලා තියෙනවද කියලා. ඒත් එක්කම දැන් මේකේ මේ රෙසලූෂන් එකේ විකාශය දැක්කහම ඕගලන්ට පෙනේ 2005 ඉඳන් 2019 වෙනකන් ඇවිල්ලා තියෙනවා. මේ අන්තිම එක 19.4. 19.4 කියන ආපු එකේ තියෙන දේවල් සමහර දේවල් අපිට තාම ඉම්ප්ලිමන්ට් කරගන්න බැරි වෙලා තියෙනවා.
අපි දන්නවා මේ මසුන් තැන්පත් කිරීමේ කුටි ඒ ධාරිතාවය අහලා තියෙනවා. දැන් ඉදිරියේදී අලුතෙන් හදන යාත්‍රාවල නම් යාත්‍රාංගණයෙන් මේක ගන්න පුළුවන්. මම හිතන්නේ ඉදිරියේදී ඒ කොටස ඇතුල් කරයි යාත්‍රා ලියාපදිංචියේදී. නැත්තම් අපිට කම්ප්ලයන්ස් හම්බ වෙන්නේ. ඒ වගේම යාත්‍රාවේ ඡායාරූප 3ක් ඉල්ලලා තියෙනවා. ඒකෙදි අවම වශයෙන් එක ඡායාරූපකවත් අර පැහැදිලිව වෙසල් මාකින් දැක්වෙන්න ඕනි කියලා කියනවා. ඔයගොල්ලෝ දන්නවා අර මේ පෝට් සයිඩ් එකයි ස්ටාර්බෝඩ් බෝ කියන සයිඩ් තුන ගැන තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒත් එක්කම 2022 ඉඳන් මීටර් 12ට වැඩි යාත්‍රාවලට IMO නම්බර එක අවශ්‍යයි කියන එක ඒක සම්බන්ධයෙන් අපිට කටයුතු කරන්න සිද්ධ වෙනවා මේ මහා මුහුදේ දීවර කටයුතු වල යෙදෙනවා නම්. එතකොට ඉතුරු රෙසලූෂන්ස් ගැන මේ සරලව මම දාලා තියෙන්නේ ඔය ආපු රෙසලූෂන්ස් වල කියලා තියෙනවා මේ දැන් අපි දන්නවා ඉස්සෙල්ලා තිබ්බේ නැහැ ඉවතලන්න බෑ කියලා මේ ඔය මේ ටූනා ඇරුණුකොට දැන් සමහර රටවල් දැන් අපි දන්නවා ජපානයේ වගේ රටවල් සහ ඉස්සර ෆ්‍රෙන්ච් මේ පර්සීන්ස් ස්පැනිෂ් පර්සීන්ස් විශාල වශයෙන් ওই සීෂෙල්ස් වලට ගෙනල්ලා මසුන් ගොඩ බානකොට ඒගොල්ලන්ගේ අහුවෙන අතුරු හසුවීම එහෙම නැත්නම් බයි කැච් එක සම්පූර්ණයෙන්ම ඉස්සර නම් සම්පූර්ණයෙන්ම මුහුදෙදිම වීසි කරනවා. ඇත්තටම මේවා අපි වගේ රටවල් ලොකු මිල අපි පරිභෝජනය කරනවා. ජපානය වගේ රටවල් ටූනා විතරක් පරිභෝජනය කරනවා මේ සෂිමි විදිහට හරි ඒ වගේ එහෙම නැත්නම් සප්පරා ටූනා වගේ හයි ක්වොලිටි මාළු EU රටවල් වගේ රටවල් වලට පමණක් අපනයන වුණාට සහ වැලියු එක වැඩි වුණාට අනිත් කුඩා මසුන් ගොඩක් ඩෙවලොපින් කන්ට්‍රීස් අපි අනුභව කරනවා. ඒ වගේම අපි දන්නවා මේ අප්‍රිකා වගේ රටවල් වල ප්‍රෝටීන් ඌනතාවයෙන් ලෝකේ ගොඩක් දරිද්‍රතාවයෙන් ප්‍රෝටීන් ඌනතාවයෙන් පෙළෙනවා. ඒතර ඒ වගේ පසුබිමක් තුල මේ මසුන් අල්ලලා ආපහු මුහුදට මේ වීසි කරනවා කියලා කියන්නේ ලොකු ඩැමේජ් එකක් මේ සත්ත්ව සම්පත් වලට සහ අනිත් ලොකු අගතියක් අනිත් රටවල් වලට අනිත් මානව සංහතියට කරන. ඒතර දැන් ඒගොල්ලෝ රෙසලූෂන්ස් ගේනවා. දැන් ඔය සීෂෙල්ස් වලින් තමයි මේ රෙසලූෂන්ස් ගෙනාවේ. ඇත්තටම මේගොල්ලෝ වැඩ කරන්නේ අර මේ ඩිස්ටන්ට් වෝටර් ෆිෂින් නේෂන්ස් අත් එක්ක දැඩි හානිකර අම්පන්නයක් වෙන පර්සීන් එක තමයි. නමුත් ඒගොල්ලෝ රෙසලූෂන්ස් මේ ජීවි තත්ත්වයෙන් ඇල්ලුවොත් ඒගොල්ලන්ව මුදා හරින්න. එහෙම නැත්නම් ඒවැ පරිහරණය කරන්න කියන එක තමයි මුහුදේදී ඉවතලෑම තහනම් කියන සම්මුතියින් ගෙනාව පර්සීන් වලට අදාළ ඔය 16 වසරවල. ඒ වගේම 16 වසරේදී කොන්දේසි ගෙනාව පර්සීන් වලට ආලෝක ඒ කියන්නේ කෘත්‍රිම ආටිෆිෂල් ලයිට් භාවිතා කරන්න බෑ. ෆෑඩ්ස් ඒගොල්ලන්ගේ තියෙනවා ෆිෂ් ඇග්‍රිගේෂන් ඩිවයිසස් විශාල වශයෙන් ක්‍රියාත්මක වන ඒවැ කෘත්‍රිම ආලෝක භාවිතය තහනම් කරා. ඒ වගේම තව විශාල වශයෙන් ක්‍රියාත්මක වන එකක් තමයි ඒගොල්ලෝ පර්සීන්ස් ක්‍රියාත්මක වෙනකොට සප්ලයි වෙසල්ස් විදිහට ඒගොල්ලන්ට ලං කරන යාත්‍රාවල යටපැත්තේ ආලෝකය සවි කරගෙන ඇවිල්ලා විදුලි බබළු සවි කරගෙන ඇවිල්ලා අර මසුන් ඒක රාශී වෙන්න ආධාරයක් වන විදිහට ලයිට් සවි කරලා තිබ්බා. දැන් ඒවත් ඩිටෙක්ට් වුණොත් ඒවා තහනම් කරලා තියෙනවා. එතකොට ඒවා ක්‍රියාත්මක කරන්න බෑ. ෆෑඩ් සම්බන්ධයෙන් තියෙන ගොඩාක් සීමාවන් ආවා. නමුත් ඒ සීමාවන් ආවා කියලා දැනටත් ලොකු හානියක් පර්සීන් වලින් මේ රීජන් එකේ වෙනවා. නමුත් ඒගොල්ලන්ගේ ගිය එක සීමා කරමින් ඉදිරියට යන ට්‍රෙන්ඩ් එකක් තමයි තාම තියෙන්නේ. ඒත් එක්කම ගිල්නෙට් වගේ වටත් රෙස්ට්‍රික්ෂන්ස් ඇති කරගෙන යනවා. ඊගාවට 15-11 කියන රෙසලූෂන් එක යනකොට මම විශේෂයෙන් මෙතන කියන්නේ අපි දන්නවා 2003 ඊගාවට 2009 වගේ වර්ෂවලදී ඩෙවලොපින් කන්ට්‍රීස් වලට chance එකක් දීලා තිබ්බා ෆ්ලීට් ඩෙවලොප්මන්ට් ප්ලෑන් එකකට ඉදිරිපත් කරලා තියන්න කියලා. මොකද අපි දන්නවා අපිට දියුණු රටවල් වලට වගේ නැව් හදන්න බෑ, ඒවට ඉන්වෙස්ට් කරන්න බෑ. ආයෝජකයෝ ආවොත් තමයි අපිට අපේ ෆ්ලීට් එක ඩෙවලොප් කරගන්න පුළුවන්. එක්ක අපිට විශාල යාත්‍රාවලට යන්න පුළුවන්. ඉතින් අපිත් ෆ්ලීට් ඩෙවලොප්මන්ට් ප්ලෑන් එකක් දීලා තියෙනවා සහ තිබුණා.
නමුත් අපිට ඒකේ කියන ටාගට්ස් වලට යන්න බැරි වුණා. ඒ වෙසල්ස් හදලා එච්චර සංඛ්‍යාවක. එතකොට ඒ දැන් තියෙන ඒ කැපැසිටි වලින් බැලුවොත් කුඩා යාත්‍රා වලින් අපිට ඉන්දියන් සාගරයේ ලොකු කැපැසිටි එකක් තියෙනවා. ඉතින් දැන් කැපැසිටි එක සීමා කරන මට්ටමකට ආපු වෙලාවක් මොකද ඉලෝෆින් ටුනා ස්ටොක් එකක් දැන් අඩු වෙලා තියෙනවා. ඒ වගේම ස්කිප් ජැක් බලයත් අඩු වෙමින් පවතින බවට දැන් ඔය ගොඩක් මාලදිවයින වගේ රටවල් මැදිහත් වෙලා මේ අඩුවීම ගැන ඒගොල්ලෝ ගොඩක් මේ ඉදිරිපත් කරන කරුණු ගිල්නෙට් භාවිතය ඒ වගේ දේවල් ඒ වගේම IUU ෆිෂින් කියන දේවල් වෙනත් රටවලින් ඒගොල්ලන්ගේ රටවල් වලට ඇතුල්ලා මාළු අල්ලනම වගේ දේවල් මේ නිසා මේ ස්ටොක් එකත් ආරක්ෂා කිරීම සඳහා ඉන්ටරීම් රෙෆරන්ස් පොයින්ට් එකක් දාලා ඉදිරියේදී මේ සීමාවක් පනව ගැනීමේ උත්සාහයක සිටිනවා. ඒක එක අතකට දැන් ස්ටොක් එක කඩා වැටෙන්න ඒ කියන්නේ කොලැප්ස් වෙන්න කලින් ඊට ඉස්සෙල්ලා අපි ඒක නවත්ත ගන්නවා නම් ඒක තමයි හරිම විද්‍යාත්මක ක්‍රමවේදය. මේ එතකොට ඒ වගේ පසුබිමක් තුල තමයි දැන් මේ කැපැසිටි එකත් මින් ඉදිරියට අපිට වැඩි කරගන්න බැරුව යනවා. ලොකු රෙස්ට්‍රික්ෂන් එකක් එනවා මේ අපිට අල්ලන මසුන් ප්‍රමාණය සම්බන්ධයෙන් ඒක ස්පීසිස් වයිස් සිදුවෙයි. මේ වෙනකොට යෙලෝෆින් ටූනා සම්බන්ධයෙන් කහවරල් කෙලවල සම්බන්ධයෙන් මේ වෙනකොටත් ඒක ක්‍රියාත්මක වෙමින් පවතිනවා 2016 ඉඳන්. එතකොට මේ සම්පත් අඩුවීමත් එක්ක දැන් කළමනාකරන මෙවලමක් වශයෙන් එහෙම නැත්නම් මේ මැනේජ්මන්ට් මේ ඩිවයිස් එකක් විදිහට කෝටා ක්‍රමයක් හඳුන්වා දීම සඳහාත් IOTC එක ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ වෙනකොට සාකච්ඡාවට වාර 5ක් විතර තියලා ඒ සඳහා මේ අවතීර්ණ වෙමින් ඉන්නවා. මම හිතන්නේ 2023 විතර ඉඳන් යම්කිසි පූර්ව ඒ සඳහා පියවර අරගෙන ඉවරලා 2025 විතර වෙනකොටම හරියටම පංගු ක්‍රමයක් බෙදයි කියන එක තමයි අපිට දැනට යන ක්‍රමවේදයෙන් තේරෙන්නේ. නමුත් මේ දැනට තියෙන සාකච්ඡා වෙමින් පවතින කරුණු තමයි කොයි මත්ස්‍ය විශේෂ වලටද අපි ඉස්සෙල්ලාම මේක යොදන්නේ. ඒක දෙන්නේ හිස්ටොරිකල් කැච් ඩේටාබේස් කරගෙනද? එතකොට අලුතෙන් සමාජික රට වෙච්ච රටවල් වලට පංගු දෙන්නේ කොහොමද? ඒ වගේම මේ පංගු මේ ලබා දෙන්න නම් අපි දැන් කෝටා එක දුන්නාම ඒක මේ ඊගාවට බලන්න එපා. දැන් අපිට හම්බුනේ ටොන් 5000 නම් පළවෙනි කාර්තුවේ කොච්චරක් අල්ලලා තියෙනවද දෙවෙනි එකේ කොච්චරක් අල්ලලා තියෙනවද අන්න ඒ විදිහට. එතකොට අපි ඒක මොනිටර් කරනවායි කියන තොරතුරු IOTC එකට වාර්තා කරන්නේ මාසිකවද එහෙම නැත්නම් කාර්තුවකටද ඒ වගේ දේවල් සම්බන්ධ අවසාන තීරණ ගන්න වෙලා තියෙනවා. ඒ වගේම මේ වසරකට පංගුව ඉක්මවා අල්ලපු රටවල් සඳහා කොහොමද දඩ ක්‍රියාත්මක කරන්නේ? ඒතර කෝටා ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් කෝටා විකුණන්න පුළුවන්ද? ඒ වගේ දේවල්. ඒ වගේම මේවැදී අපි ගොඩක් තරයේ ඔලුවට ගත යුතු දෙයක් තමයි මේවැදී ඒගොල්ලෝ තීරණය කරනවා කම්ප්ලයන්ස් නැත්නම් යම්කිසි කෝටා වලට අදාළ මේ තොරතුරු මේ කැච් ඩේටා දෙනේම වගේ එහෙම නැත්නම් IUU ෆිෂින් වල යෙදීම වගේ ඒ වගේ කම්ප්ලයි විය යුතු දේවල් කඩ කරනවා නම් එතකොට අනුකූලතාවය කෝටා ප්‍රමාණය සඳහා ධනාත්මක සාධකයක් වෙනවා. හැබැයි අනුකූලතාවයන් කඩ කිරීම කෝටා අඩු කිරීම සඳහා හේතු වෙනවා. මේක අපි දැම්මම අපේ දීවරයෙන් දැනුවත් කරලා අපි දැනුවත් වෙලා අපි කම්ප්ලයි වෙලා මේවාට දැම්ම ඉඳන්ම ලකුණු එක්රස් කරගත්තේ නැත්නම් ඉස්සරහට ගැටලුවක් වීමේ සම්භාවිතාවය බොහොම වැඩි. තව මේ රෙසලූෂන් ගැන කතා කරද්දී තව පල්ලෙහාට යද්දී අපි දන්නවා මේ සියලුම මත්ස්‍ය විශේෂ සම්බන්ධයෙන් මේ කවුද මේ ටර්ටල්ස්ලා ටෙස් බෑවෝ ඒතර මුහුදු පක්ෂීන් වේල් ෂාක්ට අපි දාලා තියෙනවා. ඒ වගේම මෝරුන් ගත්තාම ඕෂනික් වයිට් ටිප් ෂාක්ට කසමෝරට ඒ වගේ අයට කෙලින්ම ඒ රෙසලූෂන්ස් වල තියෙන කරුණු අරගෙන නීතිගත කරලා දැන්ට ක්‍රියාත්මක වෙලා තිනවා. ඒවා අපි මහමුහුදේට අදාළ ඒවා මහමුහුදේ දීවර මෙහෙයුම් බලපත්‍රයේ පිටපැත්තේ සඳහන් කරලා වරායවදී ඒවා අපි නිරීක්ෂණය මේ ඉන්ස්පෙක්ට් කරනවා. ඒ වගේ දේවල් ඒ වගේම කෝස්ට් ගාඩ් එක නාවික හමුදාව මගිනුත් මේ දේවල් ඉන්ස්පෙක්ට් කරලා අපිට වාර්තා කරලා අපි ඒකට නීති ක්‍රියාත්මක කරලා මේක අවම කරන්න
බලාපොරොත්තු මේ කටයුතු කරනවා. එතකොට අපිට මේ ඒගොල්ලන් ඒ සමහර රෙසලූෂන්ස් වල කියන්නේ මේ සතුන් අහු වුණාම පුළුවන් තරම් නිරුපද්‍රිතව මුදා හරින්න ඕනේ. දැන් අපිට ඇනුවල් ඩේටා දෙන එකේ අපි දෙනවා බයි කැච් ඩේටා. ඒ වගේම ඩිස්කාඩ් කියලා. ඒ ඩිස්කාඩ් ඒවා ලයිව් රිලීස්ද මැරුණු සත්තුද රිලීස් කරේ කියන එක අපිට රිපෝට් කරන්න තියෙනවා. ඒ වගේම මේ අපිට කියලා තියෙනවා ටර්ටල්ස්ලා අහු වුණාම කැස්බෑව අහු වුණාම නිදහස් කිරීම සඳහා මේ ඩීහුකන් ලයින් කටර්ස් ඔන් බෝඩ් ගෙනියන්න කියලා. හැබැයි දැන් අපි මේක ඩිපාර්චර් ෆෝම් එකේ සඳහන් කරලා තියෙනවා. නමුත් මේ වනතෙක් ලොකු බෝටු සංඛ්‍යාවක් මේක අනුගමනය කරන්නේ. හැබැයි අපේ අරාබි මුහුද පැත්තට යන බෝට් වලින් යම් ප්‍රමාණයක් පරීක්ෂා කරනවා දියාගෝ ගාෂියා බලධාරීන් විසින්. එතකොට එහෙදී අපිට මේවා දැන් දිගින් දිගට මේගොල්ලෝ වාර්තා කරනවා ගිය මාකින් නැහැ, ලයින් කටර්ස් ඩීහුකර්ස් නැති ඒවා. ඒ වගේ ගොඩක් දේවල් වාර්තා කරන නිසා අපි රෙගුලරයිස් කරලා තියෙනවා නම් යමක්. අපි ඒක මෙහෙම බලපත්‍රයේ පිටපතට දාලා තියෙනවා නම් ඒවා ක්‍රියාත්මක කරනවා කියලා අපි IOTC එකට රිපෝට් උත් කරනවා නම් තවත් රටකින් එහෙම දෙයක් නැහැ කියලා රිපෝට් වෙනවා කියන්නේ අපි IUU ෆිෂිං විතරක් නෙමෙයි මේ අපි බොරුවකුත් මේ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට ඒක තවදුරටත් කරන්න බෑ. මෙතන වරාය නිලධාරීත් ඇති මේක කොහොම හරි මේ ක්‍රියාත්මක කරවන්න මිනිස්සුන්ව උනන්දු කරවන්න. ඉදිරියේදී දැන් ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොටත් අපිට EU මේ වෙළඳපොළ සම්බන්ධයෙන් අපිට EU එකෙන් ලොකු ඉෂුව එකක් ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ අපි හොඳ දේවල් ඉදිරියේදී හොඳ දේවල් කරලා පෙන්නුවේ නැත්නම් මේ ඒගොල්ලන් හයිලයිට් කරන දේවල් වල වේට් එක වැඩි, අපි කරන දේවල් වල වේට් එක බොහොම අඩුයි. ඉතින් ඒක නිසා අපි දන්නවා National Plan of Action for Control and Inspection කියලා අපි ප්ලෑන් එකක් හදනවා EU එකේ උපදෙස් මත. ඒකෙදි තරයේ මේ ඇක්ෂන් කරන හැටි ඒකේ මේ පොතක් වගේ හදලාම ඒක අපිට ඒගොල්ලන්ට බාර දෙන්නත් තියෙනවා. එතකොට ඉදිරියේදී IUU ෆිෂිං එකක් හයිසීස් වල කරලා අහුවෙච්ච වෙසල් එකකට දෙන දඬුවම බැලුවොත් ඔයගලන්ට මේවා මිනිස්සුට දැම්මම අපි ක්‍රියාත්මක කරලා පෙන්නුවාම ටික ටික මේවා නැත්තයි මිනිස්සු නිකම්ම අමාරු වෙටනවනේ. දැන් එහෙම අයට ඊගාවට හයිසීස් බලපත්‍ර හම්බ වෙන්නේ නැහැ. ඉතින් දැන් මේක අපිට නිලධාරි කිව්වේ නෑ, මේක අපි දැනුවත් නෑ කියලා මිනිස්සු කියන්න කලින් අපි දන්නවනේ මේක පිටපැත්ත තියෙනවා කියලා අපේ බලපත්‍ර කොන්දේසියේ. දැම්ම ඉඳන්ම මේවා ක්‍රියාත්මක කරන්න. දැන් අපි දන්නවා අපි දිග ගිල් මේ 2.5ට වැඩි ගිල්නෙට්ස් මහා මුහුදේ ගෙනියන එක 2012 තහනම් කරේ. නමුත් දැන් මෑතකදී අහුවෙනවා බියොට් වල විශාල දලක් ගෙනිච්චා කියලා. ඉතින් ඒක නිසා ඉදිරියේදී මේ කියන රෙසලූෂන්ස් වල ඒවා රෙගුලරයිස් කරලා තියෙන ඒවා හොඳින්ම ක්‍රියාත්මක කරන්න උනන්දු වෙන්න. මේක රටේ බහුතරයක් දීවරය වුණින් රටේ දීවර කර්මාන්තයේ ෆිෂරිස් සෙක්ටර් එක වෙනුවෙන් කරන ලොකු මේ ඩියුටියක් ඕගොල්ලන්ගේ වගකීමක් සහ රාජකාරියක්. මේ බයිකැෂ් ගැන කතා කරද්දී මේ මුහුදු පක්ෂීන් පිළිබඳව අපිට බලපාන්නේ නැහැ. නමුත් ඔය සවුත් පැත්තට වෙන්න 25න් විතර පල්ලෙහා මේ ඕස්ට්‍රේලියා සයිඩ් එකේ අපි දන්නවා ගොඩක් මුහුදු පක්ෂීන් ඇල්බර්ට් රොසස්ලා වගේ ලොකු පක්ෂීන් ඉන්නවා. ඒ කොහොමද දීවර යාත්‍රාවලට මේගොල්ලන් ඇමිනිලා මේ හානි වෙන්නේ කියන එක. ඊට පස්සේ මේ විශාල කරමල් දැල් ගැන මම දැන් කිව්වා. අපිට 2017 තමයි මේ රෙසලූෂන් එක ගේන්න මේ සාකච්ඡාව ආවේ. ඒතර මට මතකයි මේ මීටින් එකට අපේ ලේකම්තුමියත් සහභාගී වුණා. අපේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමත් ගියා ඒ වකට හිටපු මමත් හිටියා. ඒතර මේකට අපිට කරා. නමුත් අපි දන්නවා ඔය මේ ටීම් ඔය ගෲප් එකේම ඔය ෆෝරම් එකේම තමයි තියෙන්නේ. ජපානයේ ඉන්නේ, ඒ වගේ රටවල් ඉන්නේ. ඒකට අපේ මාකට්ස් එක තරඟ කරන අනිත් රටවල් අපිත් එක්කමයි. මාලදිවයිනේ හැම වෙලාවෙම බලනවා අපේ මාකට් එකට කොහොමද මේ පහර ගහන්නේ කියලා. ඒගොල්ලෝ හැම වෙලාවෙම උලුප්පලා පෙන්නනවා ඒගොල්ලන්ගේ පෝලන්ඩ් ලයින් එක සුපීරියර් කියලා, මේ අපේ ගිල්නෙට් ගොඩක් හානි කරයි කියලා. ඉතින් අපේ ලෝන් ලයින් ගොඩක් ගැඹුරට යන්නේ. සර්ෆස් ලෝන් ලයින් එකක් තියෙන. ඒකට ගොඩක් මෝරු, ටර්ටල්ස් ඒ වගේ ආරක්ෂා කළ යුතු සතුන් අහු වෙනවා කියන එක. ඉතින් මේ වගේ දේවල් එක්ක
මේ යෝජනාව ආපුහම ඇත්තටම එතන හිටපු ගිල්නෙට් යූස් කරන රටවල් ගොඩක් ආගියු කරත් කොහොම හරි ගොඩක් ආගියුමන්ට් එකෙන් පස්සේ මේක අවුරුදු 5කට ඒ කියන්නේ අපි කිව්වේ මේකට අපිට දෙන්න ග්‍රේස් පීරියඩ් එකක්. මොකද අපිට මේක මේ ක්‍රමක්‍රමයෙන් තමයි අඩු කරන්න පුළුවන්. ඒ අනුව අපිට ඒ ග්‍රේස් පීරියඩ් එක 2017 ඉඳන් දීපු ග්‍රේස් පීරියඩ් එක 2018 ඉඳන් මේ 2022 වෙනකොට ඉවර වෙනවා. එතකොට මේ අනුව මම හිතන්නේ දැන් අපේ නීති නිලධාරිනිය අදාළ නීතිය සකස් කරලා මේ ලීගල් ඩ්‍රාෆ්ට්මන්ට අරිනවා. ඒ අතරතුර මේ කියන මේ රෙසලූෂන් එකේ තියෙන within EZ දුත් ඒ කියන්නේ මීට ඉස්සර හයිසීස් විතරයි 2.5 කිලෝමීටර වලට වැඩි ගිල්නෙට්ස් ගෙනියන්න බැරුව තිබ්බේ. දැන් 2022 ඉඳන් within EZ දුත් 2.5 කිලෝමීටරට වැඩි දිග ගිල්නෙට් ගෙනියන්න බෑ. ඒ වගේම තව රිසර්ච් මගින් හොයාගත්තු එකක් තමයි ගිල්නෙට් යොදනවා නම් මීටර 2ක් ජල මත් පිටට වැඩිය පහළින් යොදන්න කියන එක ඒ බයිකැච් අර non target species entangle වෙන එක නවත්තන්න. එතකොට මේ රෙසලූෂන් එක සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න. මේ සම්බන්ධයෙන් අපි දැනට මං හිතන්නේ හයිසිස් යුනිට් එකෙන් හොයලා බලුවා කොයි දිස්ත්‍රික්කවලද මේ දැල් පාවිච්චි කරන්නේ. මම හිතන මාතර දිස්ත්‍රික්කේ වැඩි ප්‍රමාණයක් තියෙනවා. දැනට අපි ඉන්දියන් සාගර ටූනා කමිසමට අර රිපෝට් එකක් දෙන්න තිබිලා ඒකට යම් ප්‍රමාණයක් අඩුව දාලා තමයි ඇරියේ. නමුත් ඊට වැඩිය අපි ගාව තියෙනවා. ඉතින් අපි මිනිස්සුන්ගේ යොමු කරන්න ඕනේ මොකක් හරි හිතකර ආම්පන්නයකට හෝ පුළුවන් නම් පෝලෑන්ඩ් ලයින් වගේ එකකට හරි කමන්නේ. මොකද ඉදිරියේදී ලෝන් ලයින් වලටයි ගිල්නෙට් වලටයි එන රෙස්ට්‍රික්ෂන්ස් වැඩි. පුළුවන් නම් මේ අත්හදා බැලීමක් විදිහට මේක කළා බලන්න. මේක මෝල්ඩිව්ස් වල කරනවා අපිටත් කරන්න පුළුවන්ද කියලා. එතකොට එයාට හයිසීස් වල හරි මේ විතින් EZ වල හරි මොකද තව රටක් හොඳයි කියනවා නම් පෝලෑන්ඩ් ලයින් හොඳයි කියලා අපිට ඒක අර හයි ටෙක්නොලොජි එකෙන් මෝල්ඩිව්ස් කරනවා වගේ මේ තනි පිට අරගෙන ගිහිල්ලා එක ගන්න නෙමෙයි යාත්‍රාවක් ඩිවලොප් කරගෙන මේක try කරන්න පුළුවන් නම් ඒකත් හොඳයි. ඉතින් මිනිස්සුන්ට මේ ideas දීලා කොහොම හරි තමයි එයාගේ ත්‍රස්තාව රැක ගන්න විදිහට අපිට මේ නැත්තම් අපිට ලොකු ප්‍රෙෂර් එකක් එනවා. යාත්‍රා අඩු කරන්න කියනවා. ඒ අතර ගිය එකට යම් restrictions කියනවා. අපි දන්නවා මිනිස්සු මේක ජීවත් වෙන්න කරන්න කියලා. ඉතින් ඒක නිසා ඒ වගේ දේවල් පිළිබඳ දැනුවත් කරනවා නම් හොඳයි දීවරයින්ව. ඒතර ඇයි ගිල්නෙට් හානි කරයි කියලා කියන්නේ කියලා ඔයගලන්ට මේ ස්ලයිඩ් එක බැලුවාම පේනවා ඇති. මේක non target ගිය එකක්. ඒ වගේම ලංකාවට තියෙන ගැටලුව තමයි ලංකාව හයි අපි කියනවා බයෝඩයිවර්සිටි එක හොට් ස්පොට් එකක ඉන්න රටක්. අපේ මුහුදේ හරියට ඉන්නවා මේ ආරක්ෂා කළ යුතු සහ මත්ස්‍ය විශේෂ ප්‍රමාණය හරිම වැඩි. අපි දන්නවා ටර්ටල්ස්ලා ඉන්නවා ඒගොම ඩොල්ෆින් කැච් එකේ තියෙන ප්‍රශ්නේ. මේ වෙනකොට යුරෝපා මාකට් එක අපේ මසුන් ගැනීම සම්බන්ධයෙන් ඩොල්ෆින් ෆ්‍රී ටූනා තමයි ඒගොල්ලන් දැන් ගන්න. එතකොට අපේ ගියර්ස් සම්බන්ධයෙන් සහ ඒගොල්ලොන් අපෙන් අහලා එවලා තියෙන විස්තර, ඒ වගේම අපි IOTC එකට report කරලා තියෙන අපේ ගියර්ස් සම්බන්ධ විස්තර ඒත් එක බලද්දී ඒගොල්ලෝ දන්නවා අපේ රීජන් එකේ ඩොල්ෆිනුත් ඉන්නවා, අපි ගිල් නෙටුත් පාවිච්චි කරනවා. මේ දෙන තොරතුරු වල සත්‍යතාවයක් තියෙන්න පුළුවන්ද කියන එක. ඇත්තටම බයිකැෂ් ඩේටා හැම අපිට අහුවෙන ප්‍රමාණ වලින් අපිට දාන්න බෑ. අපි දන්නවා දීවරයන්ගේ කටෙන්ම කියලා තියෙනවා මෙච්චර ප්‍රමාණයක් අහු වුණා. මේ ඒ සමහර ඒවා සතා කපන්න නැතුව අරින්නත් බෑ සමහර ලාවට. ඉතින් ලේ විලක් වෙනවා. ඒ දැක්ක සමහරු කියන දේවල් ඔබ්සර්වර්ස්ලා හරි කවුරු. එතකොට අන්න ඒවා අපි මේ කියනා වගේම ඉන්ටර්නැෂනල් NGOs මෙහි ඇවිල්ලා ඔය ටූරිස්ට්ලා කියලා වරාය වලට විසිට් කරලා යන මේ ඡායාරූප අරන් යන්නේ නිකන් නෙමෙයි. ගොඩක් අය NGOs වලට තොරතුරු ඔය පින්තූර විකුණලා ලොකු ආදායම් ගන්නවා. මැගසින්ස් වලට ඔය විස්තර දෙනවා. ඉතින් ඒ වගේ අපේ ගිල්නෙට් සම්බන්ධ ලොකු මේ ගැටලුවක් තියෙනවා. නමුත් ඕක පාකිස්තානයේ වගේ රටකට ප්‍රශ්නයක් නෑ. ඉන්දියාව වගේ රටකට ප්‍රශ්නයක් නෑ. මොකද ඒගොල්ලෝ මාකට් එක ඩීල් කරන්නේ නෑ. රෙපියුටඩ් මාකට් එක ඩීල් කරන්නේ නෑ. නමුත් අපි හැම වෙලාවෙම අපේ USA, Japan and EU මාකට් එකට අපි මාළු යවන්න පසුබිම සකස් කරගන්න අපි මේවට අනුගත වෙන්න ඕනේ. ඒ වගේම ඉකො ලේබලින් ඉල්ලනවා දැන්. ඒකට ඉකො ලේබලින් කරන්න අපි හානිකර
හානිය අවම වෙන විදිහටයි මේව කරන්නේ. එන්වයරන්මන්ට් එකේ අනිත් සතුන්ට හානි නොවන විදිහටයි මේ කර්මාන්තය කරන්නේ. මේ ප්‍රොඩක්ට් එක එන්නේ එහෙමයි කියලා කියන්න ඕනේ. ඒතර ඒකට අපි කියනවා MSC certification කියලා. Marine Steward certification. එතකොට ඒක stewardship certification. ඒතර ඒකට යන්න නම් අපිට සපුරාලිය යුතු ගොඩාක් කරුණු තියෙනවා. හොඳ ස්මාර්ට් කෝඩ් ඔෆ් කන්ඩක්ට් එක ගියොත් තමයි අපිට ඒ වගේ ප්‍රොඩක්ට් එකක් ලෝකෙට දෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි මේ ගිල්නෙට් හොඳ නෑ කියන මතය සහ අපි ඒකෙන් අයින් වෙලා අපේ ෆිෂරි එක බේරගෙන ඉන්ඩස්ට්‍රි එක බේරගෙන යන්න මේ විදිහට ප්ලෑන් කරලා තියෙන්නේ. ඒ වගේම ගෝස්ට් ෆිෂින් ඔයගොල්ලෝ දන්නවා. ඒ වගේම මේ වෙනකොට මාලදිවයිනේ දියාගෝගාෂියාව වගේ රටවල් වාර්තා කරනවා ඒගොල්ලන්ගේ කොරල් පරවල ඒගොල්ලන්ගේ මේ කොරල් පරවල ගිල්නෙට්ස් වගේ දේවල් පාවෙලා ඇවිල්ලා ඇතිලා තියෙනවා කියලා. ඉතින් මේක ව්‍යංගෙන් කියන්නේ පාවෙලා ඉන්නේ ආසන්න රටවල් වලින්. ඉතින් මේවා ගොඩක් අපිට අපේ මාකට් එකට බලපානවා. ඒතර ගෝස්ට් ෆිෂින් ගත්තාම මේ තියෙන අවස්ථා දෙකක් මැරිලා ගොඩ ආපු ටර්ටල් කෙනෙක්. ඒ වගේම මේ තියෙන්නේ කකුල පැටලෙවිලා දැලක තියෙන ටර්ටල් කෙනෙක්. ඉතින් මේවා අපි ඕන තරම් වැල්ලට ගියාම මමත් දැකලා තියෙනවා. මේ දෙකම මම වැල්ලේදී ගත්ත පින්තූර දෙකක් බොහොම කාලෙකින් මේ චාරිකාවක් ගිය අවස්ථාවල ඉතින් මේවා බහුලව වැල්ලේ තියෙනවා. ඔයගොල්ලෝ දකිනවා ඇති. ඊගාවට අපි දැන්ට ගිල්නෙට් සම්බන්ධයෙන් වාර්තා කරලා තියෙන්නේ අපි මේ පිළිබඳව දීවරින්ව දැනුවත් කරගෙන යනවා. ඒ වගේම මේ අපි සර්වේ එකක් කරලා දැන් රිපෝට් කරා. ඒ වගේම අපේ පොලිසි එකේ අපි ඩිස්කරේජ් කරනවා සිලෙක්ටිව් ගියර්ස් වලට ගිල්නෙට් ඔපරේටර්ස්ලාව එන්කරේජ් කරනවා non harmful selective gears වලට. පුළුවන් නම් pole and line, loan line and other employments පුළුවන් නම්. මොකද දැන් fisheries employment එකත් secure නෑ මේ විදිහට යනකොට. ඒ වගේම අපි තව කරන එක දෙයක් තමයි අපි අල්ලන සම්පතෙන් ලොකු percentage එකක් post harvest loss එකක් තියෙනවා. දැන් අපි අල්ලන fishery production එක අපි කොහොමද quality maintain කරගෙන අපි ඒ ආදායම් තත්ත්වයේ නියතව තබා ගන්න. අපිට අල්ලන ප්‍රමාණය සීමා කරන්න කිව්වනම් අපි දන්නවා දැන් අල්ලන ඊට වැඩි අල්ලන්න බැයි නම් අල්ලන ටික quality එක superiorව තියාගෙන export market එකට ඕන විදිහට ගෙනල්ලා මේක මේ process කරලා අරින්න ඕනේ. එතකොට ඒ සඳහා on board මොනවද මේගොල්ලන්ට ඕනි කියන එක. ඒක තමයි අපි කිව්වේ mechanized holes පාවිච්චි කරලා හොඳ cold storage facilities, RSW, CSW, එතකොට chill bath මේ ඔක්කොම පාවිච්චි කරලා හොඳ quality මාළු ගේන විදිහට අපිට මිනිස්සුන්ව ඉදිරියේදී සකස් කරන්න වෙනවා. ඒ වගේම තව සම්මුතියින් අපි ගත්තොත් බෝයාවන් මත දීවර මෙහෙයුම් කිරීම තහනම්. ඒ කියන්නේ ඔය අපි දන්නවා මේ මහමුහුදේ තියෙනවා මේ කාලගුණයේ දේශගුණයේ සම්බන්ධයෙන් තොරතුරු දෙන අන්තර්ජාතික සංවිධාන විසින් පිහිටවපු බෝයාවන්, ඒ වගේම වෙනත් විද්‍යාත්මක දත්ත ගන්න බෝයාවන් ඒ වගේව තියෙනවා නම් ඒවා ආසන්නේ මේ පන්න කරන්න බෑ, ඒවා ලාභහානි කරන්න බෑ. ඒ වගේ ඒ සම්බන්ධ රෙසලූෂන්, ඒ වගේම අපි හැම අවුරුද්දෙම ඇක්ටිව් වෙසල්ස් ලිස්ට් එක කියලා එකක් අරිනවා. ඒ වගේම අපි පෝර්ට් ස්ටේට් මෙෂර්ස් ක්‍රියාත්මක කරන ලංකාවේ අර මං කිව්වා වගේ පෝර්ට් ස්ටේට් ඇග්‍රීමන්ට් එක, ඒක රෙසලූෂන් එකක් වෙලා ආවිල්ලා තියෙන්නේ 2010 ඊට පස්සේ 16 11 කියලාත් නැවත රෙසලූෂන් එක අප්ඩේට් වෙලාම ඒ අනුව අපි දැනට රටට අපේ රටට එන විදේශීය දීවර යාත්‍රා ඒකට අනුකූලව අපි මේවා නිකුත් කරනවා. එතකොට on board observer කියන එක මේ 16 රෙසලූෂන් එක. ඒ වගේම දැනට තියෙන ලොකුම භයානකම තව රෙසලූෂන් එකක් තමයි 18 IUU කරන ලද යාත්‍රා ඉන්දියන් සාගර ටූනා කමිෂන් මගින් IUU ලිස්ට් කිරීම, ප්‍රසිද්ධ කිරීම සහ ඒක කොහොමද ඉවත් කරන්න කියන එක පිළිබඳව ඒ රෙසලූෂන් එකේ කියවෙනවා. මේ තමයි on board observer, scientific observer යෙදවිය යුත්තේ කෙසේද කියන එක සහ ඒ රෙසලූෂන් එකේ තියෙන දේවල්. 24ට වැඩි සියලුම යාත්‍රා සඳහා යොදවන්න ඕනේ. ඒ වගේම සෑම ආම්පන්නයකටම අදාළව 100%ක් නිරීක්ෂණය කරලා ඒ වාර්තාවන් මාස 3ක් ඇතුළත IOTC එකට අරින්න ඕනේ. ඒ වගේම කුඩා යාත්‍රා 100%ක් ආවරණය කරන්න ඕනේ මසුන් ගොඩ බාන අවස්ථාවේදී ඒ තොරතුරු අරින්න ඕනේ මේ රෙසලූෂන් එකට අනුව.
දැන් මේ අපිට ඔය ඕකේ තියෙන තුන්වෙනි කොටසත් කරගන්න බැරි වෙලා තිබුණා. මම හිතන්නේ අපි දැන් අලුතෙන් බඳවාගත්තු මේ අපේ අලුත් උපාධිධාරී කණ්ඩායමේ කීප දෙනෙක් යම් වරායන් වලට ස්ථානගත කරා මේ කියන කොටස් සම්පූර්ණ කරන්න. මොකද අපිට මේ රෙසලූෂන් එකට කම්ප්ලයි වෙන්න බැරි වෙලා තියෙනවා විවිධ හේතු මත. ඒතර මේ අපි ඔන්බෝඩ් ඔබ්සර්වර් කාර්යභාරය ගත්තොත් මම හිතන්නේ ඔයගොල්ලන්ගේ මේකේ ඉන්නවත් ඇති ඔන්බෝඩ් ඔබ්සර්වර්ස් සමහරට මේ දිස්ත්‍රික් කාර්යාලවල අය දන්නවා ඇති. ඒගොල්ලන්ගේ යම් FI ලා සමහර DO ලා මේ මුහුදේ යන්න හැකියාවක් සහ මේ කියන වාර්තා කිරීම සහ නිරීක්ෂණය කරන්න හැකියාවක් තියෙන නිලධාරීන්ගෙන් තෝරලා අපි මේ ඔන් බෝඩ් අරිනවා 24ට වැඩි යාත්‍රාවල මීටර 24ට වැඩි යාත්‍රාවල. එතකොට මේක හරි දීර්ඝකාලීන මුහුදේ ඉන්න වැඩක්. මාස 3ක් මාස එකමාරේ විතර ඉඳන් මාස 3-4 වෙනකම් ගොඩක් වෙලාවට ඔය යන යාත්‍රාවල ඉන්නේ විදේශීය ක්‍රූ එක චයිනීස්ලා ගොඩක් වෙලාවට ඒගොල්ලොත් එක්ක ඉන්න ගමන් තමයි තමන් ඉන්ඩිපෙන්ඩන්ට්ලි තමන් ගෙනිච්ච දේවල් තියාගෙන ඒවා ඒ කියන්නේ ගොඩක් යැපෙන්නේ නැහැ ඒගොල්ලොන්ගෙන් තමන් ඉන්ඩිපෙන්ඩන්ට්ලි මේ කටයුත්ත කරන එක. මොනවද කරන්න තියෙන්නේ? ස්වාධීන දීවර නිරීක්ෂණයක් කරන්න ඕනේ. මෙහෙම මට අදාළ දේවල් සියල්ලම සටහන් තියාගෙන ඒ වගේ මේගොල්ලෝ ලොග් පොත්වල ලියන ඒවා ඒගොල්ලෝ ලියාගනි. ඔබගේ එයාගේ සටහන් එයා කරගෙන යනවා. ඒ ඇවිල්ලා ඒවා කම්පෙයාර් කරන ඒවා ඒ සිදුවීම් ඔක්කොම අපි සහ IOTC එක ගැන දෙපාර්තමේන්තුව සහ IOTC එක මගින් සිදු කෙරෙනවා. ඒ වගේම ඒගොල්ලෝ මොනවද මුහුදට දැම්මේ, මොනවද වෙන යාත්‍රා වලින් ගත්තේ, වෙන යාත්‍රා වලට මාරු කරනවද, ඒ වගේ දේවල් සම්බන්ධයෙන්ුත් ඒගොල්ලන්ට වාර්තා තබා ගන්න වෙනවා. ඒ වගේම බයිකැෂ් මොන සතුන්ද අහුනේ, ලයිව්ද රිලීස් කරේ, ලොග් පොතේ දීවරයා ඒ ටික මේ වාර්තා කරන අතර අපේ නිලධාරියා ස්වාධීනව ඒ ටික කරගෙන යනවා. ඒ වගේම නාරායතනට හෝ කාට හරි පරීක්ෂණ සඳහා සාම්පල් ලෝඩ් නම් ඒවා එකතු කරලා දෙන්න ඕනේ. ඒ වගේම මත්ස්‍ය විශේෂ වලට කරන යම්කිසි අකටයුතුකම් තියෙනවා නම්, වැරදි තියෙනවා නම් ඒවා වාර්තා කරගෙන ඇවිල්ලා අපිටත් වාර්තා කරන්න ඕනේ. ඒ වගේම සාගර දූෂණයට තුඩු දෙන කරුණු තියෙනවා නම් ඒවා වාර්තා කරන්න ඕනේ. එතකොට තවත් ලොකුම ඊගාව රෙසලූෂන් එක තමයි ලොකුම අභියෝගයක් වෙන 2016 ඉඳන් ක්‍රියාත්මක වෙච්ච කහවරල් කෙලවල්ලා ගහනය නැවත ගොඩ නැංවීම, රීබිල්ඩිං ඔෆ් yellowfin tuna stock කියන එක. මේ රෙසලූෂන් එක 16 17 18 19 වෙනකන් දැන් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මම කියවනේ බලය සම්බන්ධයෙන් මේ විද්‍යාත්මක මේ ඉන්ටරීම් රෙෆරන්ස් පොයින්ට් එකක් දාලා කන්ට්‍රෝල් එකක් ගේන්න ඕනි කියන එක. ඔය වගේ දේවල් 2016 දී ගොඩාක් දේවල් නැවත වැඩි දියුණු කිරීමක් කරා. මේ ඉම්ප්ලිමෙන්ටේෂන් කිරීමේ වැඩි දියුණු කිරීමකුත් යෝජනා කරා. ඒතර මේ තමයි මේ yellowfin tuna සම්පත කඩා වැටුණා කියලා දැනගත්ත දවසේ ඉඳන් ගත්තු ක්‍රියාමාර්ග. ඒකෙදී ඔය මේ 16 දිගත්තු ක්‍රියාමාර්ගය තමයි මෙතන තියෙන්නේ. ඒකෙදි පර්සින් වලින් 15%ක් අඩු කරන්න උනා මෙට්‍රික් ටන් 5000ට වැඩි කරන අය. කරමල් දැල් වලින් අල්ලනවා නම් මෙට්‍රික් ටන් 2000ට වැඩි අල්ලනවා නම් 10%කින් අඩු කරන්න උනා. මරුවැල් මෙට්‍රික් ටන් 5000ට වැඩි අල්ලනවා නම් 10%කින් අඩු කරන්න උනා. ඒ වගේම වෙනත් පන්න වලින් අල්ලනවා නම් 2000ට වැඩි අල්ලනවා නම් අඩු කරන්න උනා. මේ විදිහට තමයි යෝජනා උනේ. එතකොට දැන් මේ තත්ත්වයක් තියාගෙන ලංකාව දැන් කොතනද ඉන්නේ ඉන්දියන් ඕෂන් ටූනා කමිෂන් එකේ අපේ ප්‍රගතිය මොකක්ද කියලා බැලුවොත් ඔයගොල්ලෝ දන්නවා 2010 ඉඳන් අපි දන්නවා අපිට 2009 වෙනකන් යුද්ධයක් පැවතුණා. ඉතින් 2010න් පස්සේ ඒ ආපු වාතාවරණයන් එක්ක අලුත් මේ පාලන සමයත් එක්ක ගොඩක් අන්තර්ජාතික කටයුතු නැවත කරගෙන යන්න පටන් ගත්තා. ඒකෙදී අපිට මේ ඒ වෙනකොට අපි ඉන්දියන් සාගර ටූනා කමිෂමේ සමාජික රටවල් අපේ ලංකාව ගැන කතා වෙලා තිබ්බ දේවල් සහ අපි දන්නවා ඒ වෙනකොට අපේ යාත්‍රා බොහොමයක් නිතරම බියොට් වලින් දියාගෝගාෂය වලින් වාර්තා කරමින් තිබිලා තියෙනවා ඉන්දියන් IOTC එකට මේ IUU ෆිෂින් කරනවා කියලා. එතකොට ඒ වගේ මට්ටමක අපි 2010 ඉඳන් තමයි නැවත පටන් ගත්තේ මේ IOTC එකේ කටයුතු. ඔයගලන්ට පෙනේ එතකොට අපිට 100%යි කම්ප්ලයන්ස් තිබිලා තියෙන්නේ. ඔය ආකාරයට 11 12 13 වෙනකොට අපි 51ක ඉන්න අවධියක අපිව අඳුර ගන්නවා non complying
country එකක් විදිහට EU එක ඒගොල්ලන්ගේ market measures වලට ඒ අනුව අපි ක්ෂණිකව අපි දන්නවා ඒ වෙනකොට අපිට ICC යන regulation එකක් තිබිලා නැහැ මොකද law of the sea අනුව IOTC resolutions වල අනුව අනිවාර්යයි මේ නීති තියෙන එක අපිට නීතියක් තිබිලා නැහැ අපිට VMS තිබිලා නැහැ මොනිටර් කරන්න ඔය වගේ ඒවා කොහොම අර resolutions වල දේවල් අපිට ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා කරන්න උනා. ඔයගලන්ට පෙනේ අපේ මහා මුහුදේ නියෝගත් එක්ක තමයි මහා මුහුදේ obligations ඔක්කොම නීතිගත වෙලා ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ තහනම පදනම් කරගෙන ගත්තු ක්ෂණික actions උත් එක්ක අපි 151 ඉඳන් 2015 වෙනකොට 71කට ඇවිල්ලා තියෙනවා 2015 දී අපේ බෑන් එක රිලීස් වෙනවා EU එක්ස්පෝර්ට් බෑන් එක ඊට පස්සේ 2016 ඉඳන් අපි අනුගතව මේක කරගෙන ගිය නිසා අපි 74 77 82 2019 දී 90 දක්වා ගියා නමුත් 2020 දී නැවත 86ට බැහැලා තියෙනවා නමුත් දැන් අපි ඔයගොල්ලෝ දන්නවා අපි ලොකු ජවයකින් ඒ කාලේ වැඩ කරා ගොඩක් ට්‍රේනින් කරා නිලධාරි හරියටම අකුරටම වැඩ කරා ඒ වගේ නමුත් දැන් ටිකක් ඒ ක්‍රියාකාරකම් ෆේඩ් වෙලා ගිහිල්ලා තියෙනවා අපි දැන් අපිට දැන් ආයිත් yellow card එක පෙන්වමින් පවතිනවා EU එක ඒවා යම්කිසි වෙනත් ලෝකේ පවතින රටවල් අතර පවතින වෙනත් කරුණුත් පදනම් කරගෙන සිදු වුණාට ඒකට දීවර දෙපා අපේ දීවර නියෝග යම් ප්‍රමාණයක් කුත් අල්ලගෙන ඒකත් එක්ක පෙන්눔 කරන්න උත්සාහ කරනවා නම් ඒක මම හිතන්නේ අපිට අපේ නිලධාරීන්ට අපි ඒකට ඉඩ දිය යුතු නැහැ. ඒකින්ද අපි හැම වෙලාවෙම බලන්න ඕනේ දීවරින් දැනුවත් හෝ නොදැනුවත් හෝ මේ වැරදි වලට පෙළඹෙද්දී අපි අතේ තියෙනවා නම් ආයුධය අපි අතේ නීතිය නීතිගත කරලා තියෙනවා නම් අපි ඒක හරියට ක්‍රියාත්මක කරනවා නම් අපිට අපේ රටට මේ අපේ දෙපාර්තමේන්තුවට මේ ඇඟිල්ල දික් කරන එක නවත්ත ගන්න පුළුවන්. ඒක නිසා අපි ලොකු උත්සාහයක් දරමු මේ ඉදිරියේදී මේ පිළිබඳ දැනුවත් වෙලා කටයුතු කරන්න. ඒතර දැන් ඔයගලන්ට පෙනෙයි ඔයගලන්ට මේ අපේ තාමත් ප්‍රගතිය නරක නෑ. හැබැයි යම්කිසි ප්‍රමාණයක් අපේ මේ percentage කඩා හැලුනොත් කෝටා එන කාලේ වෙනකොට ඒවත් බලපාලා අපිට කෝටා එකත් අඩු වෙන්න යනවා නම් අපි මිනිස්සුන්ටත් කරන දැඩි අයහපතක් ඒගොල්ලන්ව මේ ළඟදි මෑතක කරන නරක වැඩේට අපි සහයෝගයක් නෙමෙයි මේ කියන්නේ සැහැල්ලුවෙන් හිතලා කටයුතු කරොත් ඒගොල්ලන්ට අනාගතේ අපි කරන්නේ ලොකු අගතියක්. ඒක අපි හොඳින්ම තරයේම අපේ නිලධාරීන් විදිහට අපි හිතට අරන් කටයුතු කරමු. දැන් මේ 114ක් අඩු වුණේ මොකද කියලා බැලුවොත් ඔයගොල්ලන්ට පෙනෙයි අපිට මේ දත්ත වාර්තා කිරීමේ ගැටලු තියෙනවා දිගමැනීම් අපිට කියන මෙට්‍රික් ටොන් එකට එක ප්‍රමාණය දෙන්න බැරි වෙච්ච අවස්ථා. ඒ වගේම මේ ඔන්බෝඩ් ඔබ්සර්වර් පිළිබඳ ගැටලුව. ඒතර මේ ඔන්බෝඩ් ඔබ්සර්වර් පිළිබඳ ගැටලුව EU එකනොත් ක්වෙස්චන් කරා ඔය ඉන්දියන් ඕෂන් ටූනා කමිෂන් එකේ ෆෝරම්ස් වල. එතකොට දැන් ඇත්තටම අපේ කුඩා යාත්‍රා මේ මහමුහුදට යන එක අපිට නවත්තන්නත් බෑ. අපිට අනුගත වෙන්නත් බෑ. මේකට විසඳුම මොකක්ද කියන එක ගැන හොයලා බලනකොට එහෙන් ඒ කියන්නේ දැනට ඕස්ට්‍රේලියාවෙත් පාවිච්චි කරන මේ මෙතඩ් එකක් තමයි ඉලෙක්ට්‍රොනික මොනිටරින් සිස්ටම් එක. එතකොට ඒගොල්ලෝ කිව්වා එහෙනම් මේ 100ට 5 කරන්න හරි. ඕගොල්ලෝ මේ වගේ සිස්ටම් එකක් ඕගොල්ලන්ගේ වට යොදන්න ඕනේ කියන එක. එතකොට මේ වෙනකොට පයිලට් ප්‍රොජෙක්ට් එකක් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. ඉලෙක්ට්‍රොනික මොනිටරින් සිස්ටම් කියන එක මේක ඔන්බෝඩ් කැමරා සවි කරලා ඒ එන තොරතුරු රෙකෝඩ් වෙන තොරතුරු ගොඩබිමේදී අපේ ඩ්‍රයි ඔබ්සර්වර් කියලා අපේ ඔෆිසර්ස් අදින් ඇනලයිස් කරලා ඒ අදාළ රිපෝට් සකස් කිරීමේ ක්‍රමවේදයක් තමයි මේකේ බේස් වෙන්නේ. මේකේ පයිලට් ප්‍රොජෙක්ට් එක ඇත්තටම අපි 2018 ඉඳන් ස්ටාර්ට් කරාට අපිට ඒක කන්ටිනියු කරගන්න බැරුව ගියා කොවිඩ් තත්ත්වෙත් එක්ක. අපිට ලෝන්ලයින් යාත්‍රා දෙකකට සවි කරපු තොරතුරුත් එක්ක අපිට මේ අවුරුද්දේ ලැබී තියෙන මේ ප්‍රතිපාදනෙත් එක්ක ඒක ඉවර කරන්න ඕන නිසා ඒක ඇනලිසිස් සම්බන්ධෙනුත් මේ මෑතකදී ට්‍රේනින්ග් එකක් අපි තිබ්බා අපේ නිලධාරීන්ට. නමුත් අපි මේවා අපිට මේක නොකර ඉන්න බැරි අපි මාකට් එකක් ඩීල් කරන නිසා ඇත්තටම මොකද සමහර දීවර මහතුන් ඒගොල්ලන්ගේ නොදැනුවත්කම හින්දා ඒගොල්ලෝ අහනවා කෝ ඉන්දියාව ඕවා කරලා තියෙනවද අහනවා කෝ අහවල් රට කරලා තියෙනවද අහනවා මාලදිවයිනේට මේ ඒ නීති තියෙනවද අහනවා මාලදිවයිනේ වෙසස් වෙන කොහෙවත් රටක අහු වෙන්නේ නැහැ. සීෂෙල්ස් වල වෙසස් මෙහෙ ඇවිල්ලා හරි කොහෙ ඇවිල්ලා හරි අහු වෙන්නේ නැහැ. නමුත් මේ ලංකාවේ වෙසස් ඔය කියන මේ කීනෝකී සෑම රටකම වගේ අහු වෙනවා. ඉන්දියාව, මාලදිවයිනේ, සීෂෙල්ස්, රියුනියන්, ඕස්ට්‍රේලියාව මොකක් හරි මරයින් ක්‍රයිම් එකකට අහු වෙලා තියෙනවා. ඒකෙදි එතකොට අපිට අපේ මොනිටර් කරගන්න බෑ. මොනිටරින් කන්ට්‍රෝල් සර්වලන්ස් ශ්‍රී ලංකාවේ ෆේලිය. ඕක තමයි පිටට යන පික්චර් එක. ඉතින් අපිට මේවට අගේන්ස්ට් වෙන්නත් බෑ.
එහෙමනම් අපිට within EZ විතරක් අල්ලගෙන ඇතුළට වෙලා ඉන්න පුළුවන්. අපි high seas යනවා නම් මේවට අනුගත විය යුතු වෙනවා. ඉතින් මේ දේවල් දීවරයින්ට බොහොම සරලව කියලා දෙන්න වෙනවා. ගොඩක් ඒගොල්ලෝ අපි මේවා කියන්න යනකොට අපිත් එක්ක බොහොම මේ කෝපයෙන් කතා කරන අවස්ථා තියෙනවා. නමුත් මේවා අපි පැහැදිලි කර දිය යුතු වෙනවා. දැන් අපි IUU කියන්නේ මොකද්ද කියලා ගත්තොත් අපි දන්නවා මේ සියලුම ඔය කියන නීතිගත කරලා තියෙන දේවල් වයලේට් කරලා කටයුතු කරනවා නම් IUU තමයි. ඕකෙන් අපිට දරුණුවටම දැන් තියෙන ප්‍රශ්නේ තමයි මේ VMS නැතුව ඒ කියන්නේ within EZ ඒවා එළියට යන එක, වෙන රටවල් අහු වෙන එක. ඒ වගේම අනුන්ගේ බෝටර්ස් වලට ඇතුල් වෙන ඒවා. තදම IUU විදිහට අපිට දැන් මේ පිට රට වලින් වාර්තා වෙන නිසා ලංකාවේ ඇතුළත වෙන එක කොහොමුණත් අර වාර්තා කරන්නේ තවත් ආයතන වලටත් එක්කනේ. එතකොට IUU වලට මේ මම මේ මෙතන කියලා තියෙන fishing without valid reason, unauthorized fish unloading and transshipment, ඒ වගේම වෙනත් IUU fishing වලට assist කරන එක, non compliance with international convention and resolutions ඔක්කොම IUU තමයි. ඒ වගේම fish inside other EEZ, fish in closed areas, seasons exceeding quota, catch prohibited species, use prohibited non-compliance gear, falsified concealed vessels gear marking, ඒ කියන්නේ අර වංචනික ලෙස මේවා කරනවා. ඒවට obstruct to the work or duty of inspecting officers, මේක ප්‍රබල ලොකු වැරද්දක් වෙනවා. මේක දැන් අලුතෙන් නීතිය හැදිලා මේ අලුත් පනතේ දැඩි දඬුවම් එක්ක යන්නේ යාත්‍රාව දිගේ එක්ක තමයි මේකට දඬුවම එන්නේ. ඒ වගේම කුඩා ප්‍රමාණයේ මසුන් නැල්ලීම යම්කිසි නීතියක් තියෙනවා නම් ඒකට යටත්ව තමයි අල්ලන්න ඕනේ කියන එක. දැන් ඒ ඔය කියපු කරුණු ගොඩාක් අපිට ඔතන තියෙනවා පෝර්ට් ස්ටේට්, මේ ෆ්ලැග් ස්ටේට්, මාකට් ස්ටේට් ඔක්කොම වගේ කෙරුණා. මම පෝර්ට් as a port state කියලා මේ කොටස ගත්තේ අපි port state measures agreement එක අපි මේ ක්‍රියාත්මක කරනවනේ ලංකාවේ. ඒක ක්‍රියාත්මක කර ඒකේ තියෙන කරුණු සරල වශයෙන් කියන්න තමයි මම මේක ගත්තේ. මේ අතරම මේ port state measures agreement එකේ තියෙන්නේ මේ නීති විරෝධී වාර්තා නොවන අවිධිමත් දීවර කටයුතු මගින් අල්ලන මසුන් ජාත්‍යන්තර වෙළඳපොළට ඇතුල් වීම බලක්වාලීම තමයි ගොඩක්ම මේකෙන් කරන්න ලබන්නේ. එතකොට මේ ගිවිසුම වරාය පහසුකම් ලබා ගන්න යම්කිසි රටකට ඇතුල් වෙන විදේශීය යාත්‍රාවක් සම්බන්ධයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපිට තියෙනවා අපිට ඉන්දියන් සාගර ටූනා කමිෂනුවට වාර්තා කරන්න තියෙනවා මොනවද අපි මේ කොයි වරායන් වලටද එන්න දෙන්නේ, මොනවද කොන්දේසි. ඒකට මේ අපි තන within before 24 hours අවසර ගන්න ඕනේ. ඒ සියලුම ක්‍රියාමාර්ග අපි මේ ෆලෝ කරලා තමයි මේ කියන වරාය භාවිතය සඳහා බලපත්‍ර නිකුත් කරන්නේ. එතකොට අපිට එහෙම නිකුත් කරන්න බැරි විදියක්, ඒ කියන්නේ ඔය ඒජන්ට් කෙනෙක්නේ කවුරු හරි ඔය වෙසල් එක සම්බන්ධයෙන් අරගෙන ඉන්නේ. එතකොට ඒක අපිට අදාළ තොරතුරු හෝ අදාළ ඩොකියුමන්ට්ස් නැත්නම් අපිට ඒවා ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒ වගේම ඒ ප්‍රතික්ෂේප කරන්න හේතු වෙන්නේ ඔය කියන අපි ඉල්ලන මේ ෆ්ලැග් ස්ටේට් එකේ වළංගු බලපත්‍ර නැති එක. ඒ වගේම මොනවා හරි එයා IUU කරලා තියෙනවා. දැන් අපි සමහර ලාවට ඉල්ලනවා වෙසල් ට්‍රැක් එක. සමහර වෙසල් වලින් අපි ඉල්ලනවා වෙසල් ට්‍රැක් එක. වෙසල් ට්‍රැක් එක එන ගමන් වෙන මොකක් හරි රටක EZ එකට ඇතුල් වෙලා බව පේනවා නම් අපි අහනවා මේ EZ එකට ඇතුල් වෙලා තියෙනවා. මේක කොහොමද උනේ? මේක මේ රටෙන් ඔයාලට ලයිසන් එකක් තියෙනවා. ඒ වගේ දේවල්. ඒ වගේම ඔන් බෝඩ් තියෙන මාළු ප්‍රමාණය. අපිට මාළු ප්‍රමාණය ගැන සැකයක් තියෙනවා නම් මේගොල්ලෝ ට්‍රාන්ස්ෂිප්මන්ට් එකක් කරලා තියෙනවා නම් ඒකේ ඩොකියුමන්ට් එක අපිට දෙන්න ඕනේ. නැත්නම් අපිට IUU සැකයක් තියෙනවා නම් අපේ රටට අපිට හැකියාවක් තියෙනවා මේක ඩිනයි කරන්න එන්ට වෙන එක. මොකද මේ දැනට තියෙන ලොකුම ක්‍රයිම් එක තමයි IUU ෆිෂින් හයි සීස් වල තියෙන. ඉතින් මේ යාත්‍රා අවුරුදු ගාණක් හරි මුහුදේ ඉඳගෙන සියලුම සැපයීම් වෙන යාත්‍රා මගින් ලබාගෙන ඉඳලා අර ස්ක්‍රැපින් හරි මොනවට හරි වෙන්න යන්න ඕන වුණාම තමයි කොහේ හරි නීතිය දුර්වල රටකට ඇතුල් වෙලා මේ දේවල් කරගන්නේ. ඉතින් ඒක නිසා නීතිය හරියටම ක්‍රියාත්මක වුණු රටක් වුණොත් මේ වගේ වෙසල්ස් ඇතුල් වෙන්නේ නැහැ.
අපි එහෙම එකකට ඇතුල් වෙන්න ඉඩ දීලා තිබ්බොත් අපේ මාකට් එකට සහ අපේ කර්මාන්තයට තමයි ඒකේ ප්‍රශ්නේ වෙන්නේ. ඒතර මේ සඳහා වන මේ කලාපීය වශයෙන් වරාය රාජ්‍ය මේ පියවර එහෙම නැත්නම් පෝර්ට් ස්ටේට් මෙෂර්ස් කියන එක අපි ලංකාවේ ස්ථාපිත කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය රාමුව, ඒ කියන්නේ අපි ඒක සයින් කරලා තියෙනවා ඒ පෝර්ට් ස්ටේට් මෙෂර් ඇග්‍රීමන්ට් එක. ඒක අපි ඇක්ට් එකට දාලා තියෙනවා. ඒ වගේම දැන් ඒ සඳහා වන ආයතනික රාමුව කියලා කියන්නේ අපි ඒකට අදාළ නිලධාරී සමග එකට කටයුතු කරනවා. ඒ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවා. වරාය අධිකාරිය, රේගු දෙපාර්තමේන්තුව, ආගමන විගමනධාරී, නාවික නිලධාරීන්, දැන් කොවිඩ් නිසා සෞඛ්‍ය නිලධාරීන්, වරාය පොලිසිය, ඒ හැම කණ්ඩායමක්ම එකතු වෙලා අපි මේක කරගෙන යනවා. ඒතර ඇයි අපි සාමාන්‍යයෙන් මේ IOTC මෙම්බර් හරි ඒ වගේ නැති රටක වෙසස් ගෙන්නන්නේ නැත්තේ? මේ non cooperating countries වල අයව ඇයි අපි ගන්න නැත්තේ ඒ වගේ රටවල දීවර යාත්‍රා කියන්නේ? ඇත්තටම අපි එහෙම කරේ නැත්තම් තවත් රටක් මේක මේ ප්‍රවාහයට එකතු වෙලා මෙම්බර් වෙලා මේ ක්‍රියාදාමයට ඇතුළු වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද හැම වෙලාවෙම non parties cooperating parties කරගන්න උනන්දු කරවීමත් මේ RFMO ක්‍රියාදාමය තුළ සහ මේ FAO agreement UN conventions හැම එක තුළම මේක තියෙනවා. දැන් අපි ප්‍රබලව මුණ දීලා තියෙන මාකට් ස්ටේට් ප්‍රශ්නේ මේ ශ්‍රී ලංකා EU මාකට් GSP+. දැන් මේ මොකද්ද වෙන්නේ? අපිට ඩොලර් ඕනේ. අපිට ඩොලර් ඕනේ නම් අපි අපනයනය කරන්න ඕනේ. එතකොට දැන් අපි දන්නවා අපිට 2015 දී ලොකු අපනයන ආදායම අඩු වුණා මත්ස්‍ය සම්පත් වලින්. එතකොට අපි දන්නවා යුරෝපියන් යුනියන් කියන්නේ රටවල් 27කින් හැදිච්ච පොහොසත් රටවල් 27කින් හැදිච්ච කණ්ඩායමක්. ඒතර මේකෙන් UK අයින් වුණත් බ්‍රෙක්සිට් එකෙන් උනේ මේ බ්‍රිතාන්‍ය අයින් වෙච්ච එක UK මේ EU වලින්. නමුත් EU එකත් අයින් වුණත් ලංකාවත් එක්ක ඩීල් වෙන්නේ ගොඩාක් ඒ ආකාරයෙන්ම තමයි මත්ස්‍ය වෙළඳපළට. ඒතර මේ රටවල් අපිට මේ ජෙනරල් ස්කීම් ඔෆ් ප්‍රෙෆරන්ස් කියලා එකක් දෙනවා. ඒතර මේක දුන්නාම මොකද්ද අපිට තියෙන මේ කන්සෙෂන් එක නිසා අත්‍තරම අපිට ටැක්ස් අය කිරීම මේ ටැක්ස් කන්සෙෂන් එකක්, ට්‍රේඩ් කන්සෙෂන් එකක් අත්‍තරම වෙන්නේ. එතකොට මේකෙන් අපි වගේ රටකට මේවා දෙන්නේ ඩෙවලොපින් කන්ට්‍රීස් වලට poverty reduce කරන්න දෙන්නේ. ඒ වගේම sustainable development and good governance මේ රටවල් වල මේ ඇති කරන්න. නමුත් මේ අපිට 2013 GSP+ එක නැති වුණා. දැනටත් අපිට EU එකේ කියන යම්කිසි IUU ක්‍රියාකාරකම් පිටු දකින්න බැරි වුණොත් GSP+ නැතිවීමේ අවදානම තියෙනවා. ඒතර මේ EU එක කියන මේ 1005/2008 IUU පිටු දැකීමේ නියෝගයෙන් කියන්නේ ඒගොල්ලෝ කන්සිඩර් කරනවා IUU කියන්නේ සීරියස් ත්‍රෙට් එකක්. ඒක මේ EU කියන්නේ ලාර්ජස්ට් මේ මාකට් එක තියෙන ලෝකේ. ඉතින් ඒගොල්ලෝ ඉන්ෂුර් කරන්නේ නැත්නම් ෆිෂරීස් ප්‍රොඩක්ට්ස් මේ රටවල් වලින් ඉම්පෝට් කරන ෆිෂරීස් ප්‍රොඩක්ට් ඔරිජින් වෙන්නේ without IUU fishing කියලා. ඒගොල්ලෝ ලොකු අගතියක් මුළු ලෝකෙටම කරනවා කියන එක. ඒ අනුව ඒගොල්ලෝ මේ රෙසොලූෂන් එක මේ රෙගුලේෂන් එක ගෙනල්ලා ඒගොල්ලෝ මෙන්න මේ වගේ රටවල් වලට මේ වගේ අවශ්‍යතා කියනවා අපනයනය කරන රටවල් වලට පෝර්ට් ස්ටේට් කන්ට්‍රෝල් තියෙන්න ඕනේ foreign fishing boats වලට catch certification එක කරන්න ඕනේ. මම හිතන්නේ ඔයගලන්ට quality control එකේදී division එකේ මේ සහ අපේ ICC unit එකේ presentations වලදී මේවා පැහැදිලි වෙයි කොච්චර verification එකකින් traceability තියෙන්න ඕන කියන එක. එහෙම නොවුනොත් අපි non cooperating රටක් වෙලා banning වලට යනවා. එතකොට EU listing of non cooperating third country මොනවද හේතුව? Recurrence of IUU fishing by flag country vessels of foreign country using the ports. Recurrence නැවත සිදුවීම. අපේ රටේ නැවත සිදුවීම නම් ඉතින් ඕගොල්ලෝ මන් දන්නේ විමර්ශන අංශය සහ අපේ අංශය නම් හොඳටම දන්නවා. මේ අහු වෙනවා ඊගාව මාසෙ ගිහිල්ලා ආයි අහු වෙනවා. මේ දඩේ ගහලා ඒ ඕනගේ වෙසල් එක ගිහිල්ලා තව කොහේ හරි අහු වෙනවා. ඉතින් ඔය වගේ ගොඩක් වැරදි තියෙනවා ලංකාවේ. ඊට පස්සේ
easy inquiries යන්නේ මේක අපි දන්නවා ගොඩාක් වෙලාවට dialogue inquiries හරියට තියෙනවා EU එකෙන්. අපි දන්නවා quality control එකටම එනවා border crossing එකකදී ගොඩාක් දේවල් cat certification එකේ vessels වල registration එක ගැන check වෙන වෙලාවල්. ඉතින් මේ හැම දෙයක්ම අපි timely response කරේ නැත්නම් ඒ investigations වලට අපි හරියට අපේ අපි නිවැරදි බව පෙන්වුවේ නැත්නම් අපි IUU වලට කෝට් වෙනවා. ඒ වගේම insufficient sanctions over illegal unreported fishing IUU fishing. දැන් අපිට දැන් ඇවිල්ලා තියෙන්නේ මං හිතන්නේ දැන් අපි ඔයගොල්ලෝ දන්නවා ඇති අපි නැවත මේ act එක amend කරනවා sanctions විශාල sanctions. ඒ වගේම මේ IUU කරපු අයගේ cancellation මේ confiscation highly වැඩි වෙනවා. ඉතින් මේ විදිහට මේ IUU එක මර්ධනය කරේ නැත්නම් අපිට ලොකු ගැටලුවකට ඉස්සරහටත් මුහුණ දෙන්න වෙනවා. අපිට ලෝකෙත් එක්ක ඩීල් කරන්න බෑ. ඊට පස්සේ non compliance to CMMS ඒ කියන්නේ ආයි regulations ම තමයි. ඊට පස්සේ effectiveness of the law කියන එකේ ඒ කියන්නේ නීතියේ යමක් තියෙනවා නම් ඒ provision එකේ ඒ දඬුවම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරලා මේවා කටයුතු කරන්න කියන එක තමයි දැනට තියෙන ප්‍රශ්නේ. එතකොට ඒගොල්ලෝ දැන්ට කියන්නේ දැන් ඒගොල්ලන්ගේ නීතියේ තියෙන්නේ ඕනෑම රටක legal framework එක prevent deter and eliminate IUU කියන බේස් එකේ තියෙන්න ඕනේ. ඒ වගේම මම තනේ ටික කිව්වා. ඒතර මම නිකන් මෙතෙන් දාලා තියන්නේ මේ IUU කියන එක හරි complicated multiple factors countries involved වෙන වැඩක් ලෝකේ. ඒ කියන්නේ country A කියන එක flag vessel එක වෙන්න පුළුවන්. B කියන එක coastal වෙන්න පුළුවන්. C කියන රට company owner වෙන්න පුළුවන්. D කියන එක නා captain වෙන්න පුළුවන් තව රටක. country E කියන එක නා ඒ boat එකේ ඉන්න crew එක වෙන්න පුළුවන්. F කියන එක නා corrupted money, black money, ඒ කියන්නේ money laundering කරපු එක නා. ඒ country G කියන එක නා import state එක වෙන්න පුළුවන්. මේ country H කියන එක නා export state එක. country I කියන එක නා port state එක. එතකොට මේ රටවල් ජාලාවක් එකතු වෙලා මේ දේ කරන නිසා අර වගේ market state එකක rule එකකට බැඳුනායින් පස්සේ මේ ප්‍රමාණ අඩු වෙනවා. එතකොට එහෙනම් අපි කොහොමද market state එකකට නීති විරෝධී අවිධිමත් දීවර කටයුතුන් මගින් නිපදවන මසුන් සැපීම වැළැක්වීමට ක්‍රියා කරන්න කියන එක ඔයාලා දන්නවා. අපි logbook කරනවා, ඒ වගේම logbook verification කරනවා. එතකොට catch certification සහ traceability මේවා කරනවා. එතකොට අපි නිකන් බැලුවොත් දැන්ට ලංකාවෙන් වාර්තා වෙලා තියෙන නීති විරෝධී කටයුතු කියලා මම මේ වගතු ස්ලයිඩ්ස් ටිකක් දාන්නේ. මේ තමයි resolution 1010 මං හිතන්නේ. අර බෝයාවකට හානි කරනවා අපේ දෙකක්. මේ මහා මුහුදේ තියෙන වෙනත් NGOs වලින් අපි දන්නවා Greenpeace, PEW ඔයගේ මහා මුහුදේ ක්‍රියාත්මක වෙන NGOs ඉන්නවා, INGOs. ඒගොල්ලන් තමයි මේ ඡායාරූපගත කරලා එවන්නේ. මෙන්න මේ යාත්‍රා දෙක පවුම් මල්ලි හොඳ පුතා කියන යාත්‍රා දෙක එකතු වෙලා අර බෝයාවට හානි කරනවා. ඒගොල්ලෝ රෙකෝඩ් කරලා තියෙනවා. මේ තමයි 2021 අහුවෙච්ච බියොට් හරහා ගිය යාත්‍රාවක් සම්බන්ධයෙන් ඒගොල්ලෝ report කරනවා. ඒ පින්තූරත් එක්ක ඒගොල්ලෝ අපිට එවන්නේ ලොකු අර 18 resolution එකට අනුව investigation එකක් කළා. fishing කරපු බවට මේ uncovered lone line hook bin එක. එතකොට shark fins dry කරලා තිබින්න තියෙනවා. එතකොට දියාගෝ ගාෂියාව කියන්නේ මේ ඔයාලට පේනවා මේ තියෙන තැන මොල්ඩිව්ස් වලට පල්ලෙහායින්. ඒතර ඒගොල්ලෝ මෙන්න මේ වගේ ඒගොල්ලන්ගේ කලාපයේ protected area එකක් ඇතුල් වීම සහ ෆිෂින් කිරීම තහනම් කියන මේ පත්‍රිකාව අපිටත් ලබා දීලා තිනවා. අපි ට්‍රාන්ස්ලේට් කළා මේවා වරාය වලටත් ලබා දීලා තිනවා මේවට ඇතුල් වෙන්න එපා කියලා. නමුත් අපි UK authorities එක්ක කතා කළා අපේ ලංකාවේ යාත්‍රා මේ සේහාදි මල්හා බැංක් පැත්තට යනකොට අරාබි මුහුදේ යද්දි ලොකු ඉන්ධන ප්‍රමාණයක් වැය කරන්න ඕනේ මේ වටෙන් ගියොත්. ඉතින් මේ හේතුව නිසා තමයි දියාගෝ ගාෂියා හරහා යන්නේ. මේ හේතුව නිසා සහ ඒ අතරතුර මාළු ඇල්ලීමට හොරෙන් ඇතුල් වීම මේවා ඔක්කොම තියෙනවා. එතකොට මේ තමයි ඔය කියන රීජන් එකේ මැප් එක. ඔයගලන්ට පේනවා සේහාදි මල්හා බැංක් තියෙන මොරිෂියස් වලට ඉතා ආසන්නේ. මේ හරියට මාළු බහුලයි. ඉතින් මේ ප්‍රදේශයේ අපි විතරක් නෙමෙයි වෙනත් රටවලට අයත් යාත්‍රාත් මේ ප්‍රදේශයේ මසුන් අල්ලනවා. ඒ එකක්. ඊගාව එක තමයි මේ human smuggling. ඒතර human trafficking එක. ඒ කියන්නේ එතකොට
මේ මෑතකදීම වෙච්ච 2018 වෙච්ච මේ සිද්ධීන් මත තමයි මම මේක එකක් පින්තූරයක් කරන් තියෙන. නමුත් මේ වෙලා මේ කාලේ යාත්‍රා 7-8ක්ම අපිට මෙන්න මේ විදිහට මිනිස්සු පටවගත්තු බහුදින යාත්‍රා මේ රියුනියන් අයිලන්ඩ් පැත්තට සහ ඒ සමගම නැවතිලා තිබ්බ ඕස්ට්‍රේලියාව පැත්තට යාමත් එකක් දෙකක් විතර ඕස්ට්‍රේලියාවටත් යන අවස්ථා සහ යන්න සූදානම් වෙච්ච අවස්ථා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අල්ලාගත්තු අවස්ථා මම හිතන ඕගොල්ලන් මෑතකදී වෙච්ච සිදුවීම් නිසා මේවා දන්නවා. දැන් මේ රියුනියන් කියන අයිලන්ඩ් එක තියෙන මැඩගස්කා වලට මෙහා පැත්තේ මේ කියන යාත්‍රා මේගොල්ලෝ මේ කළා තියෙන්නේ අර බහුදින යාත්‍රාව ගිල්ලලා ඉවර වෙලා ඒ යාත්‍රාවම මේ පහුරක් හදාගන්න මේ විදිහට අවශ්‍ය දේ අරගෙන ගිහිල්ලා ඒකට නැගලා මේගොල්ලෝ මේ යනවා. ඒතර මේ පින්තූරේ පෙන්වන මේ ඉදිරියෙන් ඉන්න පුද්ගලයා ඇත්තට මේ පින්තූරේ දැක්කහම හොඳටම තේරෙනවා හොඳ මේ කියන්නේ දීවරයෙක්ගේ පෙනුමට වැඩිය එයා හොඳ ශක්තිමත් පුද්ගලෙක්. මෙයා මීට ඉස්සර ඕස්ට්‍රේලියාවට සෙනග අරගෙන ගිය පුද්ගලයෙක් කියලා ඉන්වෙස්ටිගේෂන්ස් වලදී හොයාගෙන තියෙනවා. එතකොට ඔය කාලය තුල දිගින් දිගටම මේ සෙනග මේ ට්‍රෝලර් යාත්‍රාවල ගෙනියන දේවල් සිද්ධ වුණා. මේ තියෙන්නේ නාවික හමුදාව විසින් අර ඇතුළත කරපු මෙහෙයුම් වලින් තොරතුරු වලින් මෙහෙයුම් කරලා ඔය මේ නැගෙනහිර මුහුද තීරයේ සහ ඒ ප්‍රදේශවල ලැබුම් හල්වල සහ මේ රෙස්ට් හවුස් වල සහ මේ විදිහට යාත්‍රාවලට නගින්න මේ මෙහෙන් වාහනවල නැගලා රටේ විවිධ පළාත් වලින් සෙනග එකතු කරගෙන ගිහිල්ලා රැස් වෙච්ච තැන් වැටලලා තමයි මේ නාවික හමුදාව මේ පුජ්‍යලින් අත්අඩංගුවට ගත්තේ ඒ ඉල්ලීගල් වැඩ සම්බන්ධයෙන් කරන අත්අඩංගුවට ගැනීම ක්‍රීද්දී. මේ තියෙන්නේ තවත් බියොට් වල අහුවෙච්ච අපිට රිපෝට් කරන ආකාර වලට පේනවා ඇති. මෝර වරල් එක්ක අපිට රිපෝට් කරලා තිනවා ටූනා මසුන් ඇල්ලූ බවට. ඊගොට ගිය මාකින් නැති බවට මේ ඡායාරූප වලින් වාට පේනවා. එතකොට මේ මෑතක ඉඳන් ඈතට යද්දි 2008-9 වෙන ඉතර ඉඳන් තමයි මමත් මේ කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරන්න පටන් අරගෙන මේ ඡායාරූප මට හම්බුනේ. එතන මේ තියෙන්නේ දියාගෝ ගාෂියා වල ජැටියක මේ අල්ලපු මාළු බාලා අපේ වෙසුසුත් අල්ලලා දාලා තියෙනවා. මේ යාත්‍රා හිමියම කළුතර ප්‍රදේශයේ දිගින් දිගටම මේක කරනවා. මම හිතන්නේ ඉදිරියේදී නම් මේ සෙල්ලම කරන්න හම්බ වෙන එක නැහැ. අලුත් නීති රීති ආවට පස්සේ මේ තියෙන්නේ ඒ වගේ මෝරු අල්ලපුවා. මොකද මෝරා ප්‍රොටෙක්ට් කරලා ඒගොල්ලන්ගේ ඒරියා ඒගොල්ලන්ගේ සී ඒරියා එකෙත් මෝරුන් ප්‍රොටෙක්ට් කරලා මේගොල්ලෝ අධික මේ දැඩි වරදක් මේ කරන්නේ. ඒ වගේම මේ තියෙන්නේ ග්‍රීන් පීස් කියන ආයතනය විසින් මේ ඡායාරූපගත කරනවා මොකක් හරි වැරදි කටයුතු. ඒගොල්ලෝ මෙන්න මෙහෙමයි අපිට තොරතුරු දෙන්නේ. අපේ උසාවියටත් පිළිගත හැකි වන පරිදි මේ GPS points ගත්තු විදිහවල් එක්ක. එතකොට ඇත්තටම අපි දන්නවා සාගර ප්‍රඥප්තියේ 17 වෙනි පරිච්ඡේදයට අනුව අනිත් රාජ්‍යවල මුහුදු සීමා පවත කරන යාත්‍රා සඳහා නිරාපද ගමන් මඟ පහසුකම් තියෙනවා. මේ සම්බන්ධයෙන් අපි මේ පත්‍රිකාව බියොට් හරහා යන්නේවට මේ සිංහල භාෂාවටත් පරිවර්තනය කරලා ලබා දීලා තියෙනවා. මේ තියෙන්නේ මේ නීති රීති සකස් වෙන්න පෙර 2013 අපි කොහොමද මේවා සම්බන්ධයෙන් කටයුතු කරේ මේ අහුවෙලා එන ඒවා අපි මේ විදිහට ඡායාරූපගත කරලා මේවට අපි නීති කටයුතු කරනවා මෙන්න අපි අල්ලගත්තා කියලා අපි බියොට් එකට වාර්තා කරා. ඒ වගේම මේ විදිහට අපි දැනුම් දුන්නා අපි මේ දැන් අලුත් ක්‍රමයක් පාවිච්චි කරනවා මේ බෝයාවන් සහ මේ ගිය මාක් කරන්න කියන එක. නමුත් මේක අසාර්ථක බව දැන් අපිට තේරිලා තියෙනවා. දැන් මේ වෙනුවට අලුත් ක්‍රමයක් අපි හඳුන්ලා දෙන්න යනවා. මොකද අපිට මේක ගැටලුවක් නිසා මේ ගිය මාකින් නැති එක අපිට IOTC එකෙනුත් නිර්දේශ ලබා දීලා තියෙනවා. වහාම ශ්‍රී ලංකාව යම්කිසි NGO එකක් හරි වෙනත් රටක උදව්වක් හරි ඒ සහ මේවා ඇතුව උපදෙස් ඇතුව හොඳ ක්‍රමවේදයකට ඔයගලන්ගේ ගියස් මාක් කරගන්න කියලා මේ ඒ අනුව අපි අපේ අංශයෙන් දැන් යම්කිසි ක්‍රමවේදයක් සකස් කරන් ඉන්නවා. නමුත් මේ කොවිඩ් තත්ත්වයට මුකුත් තාම ක්‍රියාත්මක කරන්න බැරුණා. මෙන්න මේ ආකාරයට මේ අපි කියනවා මේ දැන් මේ විදිහට දැන්වීම් පළ කරේ නැතත් අපේ දැන් අසාදු ලේඛනයක් පවත්වාගෙන යනවා ස්කිපර්ස්ලා සම්බන්ධයෙන් සහ වෙසල් ඕනර්ස්ලා විශේෂයෙන් ස්කිපර්ස්ලා සම්බන්ධයෙන්. එතකොට ඉදිරියේදී එන ස්කිපර්ස්ලාට අපිට නීතියකුත් එනවා මේ වයලේට් කරන හයිසීස් වයලේට් කරන ස්කිපර්ස්ලාට ඇක්ෂන් ගන්න. ඒ අනුව මම හිතනවා ඉදිරියේදී කටයුතු අපිට අවම කරගන්න පුළුවන් වෙයි කියලා.
තව පොඩි එක දෙයක් ඩ්‍රග් ට්‍රැෆිකින් ගැන කියන්න තියෙනවා. අපි දන්නවා මේ මෑතක ඉඳන්ම ගොඩාක් දීවර යාත්‍රා හරහා ඩ්‍රග්ස් ලංකාවට ආවා. ඒතර අපි දන්නවා අපේ යාත්‍රා අරාබි මුහුදට යනවා. ඒ වගේම අපි දන්නවා නාකොටික්ස් මේ කොහෙන්ද එන්නේ කියන එක අපි දන්නවා. මේක ඇෆ්ගනිස්තානයේ ප්‍රොඩියුස් වෙලා පාකිස්තානට ඇවිල්ලා පාකිස්තානයේ මැක්‍රාන් කියන වරායෙන් තමයි ගොඩක් වෙලාවට මේ යාත්‍රා පිටත් වෙලා ඇවිල්ලා එහෙම නැත්නම් ඉරාන් යාත්‍රා වලින් ඇවිල්ලා මේ තමයි අපේ ලංකාවේ යාත්‍රාවලට දීලා මේක ඊට පස්සේ සීෂෙල්ස් ඕස්ට්‍රේලියා පැත්තට යනකම්ම මේ ට්‍රැෆිකින් එක වෙන්නේ. ඒ වගේම අපි දන්නවා ඉන්දියන් දැන් රූට් වෙනස් කරලා කියලාත් අපි දන්නවා දැන් හෙරොයින් තමයි ඔය මාර්ගෙන් එන්නේ. ඒ වගේම ඉන්දියාවෙන් කේරළ ගංජා බීඩි කොළ ඒ වගේ දේවල් එනවා. එතකොට මේ තියෙන මෑතකදීම ඉන්දියාවේ අහුවෙච්ච යාත්‍රාව ඉන්දියන් කෝස්ට් ගාඩ් එකෙන් අපේ දීවරෙත් එක්ක අල්ලගත්තු අවස්ථාවක ඡායාරූපයක්. ඒ වගේම මේ තියෙන්නේ ඉන්දියාවේ කේරළ ගංජා ගෙනාපු අවස්ථාවක් අපේ නේවි එකෙන් ඒ අත්අඩංගුවට ගත්තු අවස්ථාව. මේ තියෙන්නේ අර ග්ලයිෆෝෆොස්ෆේට් ගෙනාපු අවස්ථාව කහ සහ වෙනත් මත්ද්‍රව්‍ය ගෙනාපු අවස්ථාව. ඒතර දැන් අපිට මේක මේ දේවල් වාර්තා වෙද්දී අපිත් මම හිතන්නේ ටයිම්ලි ඇක්ෂන් එකක් ගත්තා. අපිට දෙපාර්තමේන්තුව විසින් මල්ටි ඒජන්සි අප්‍රෝච් එකක් ඕනේ කියන එක. දැන් ඒක මම හිතන්නේ ඉදිරියේදී අපේ අලුත් පනතෙත් ඇතුල් වෙනවා ඉන්ටර් ඒජන්සි කෝපරේෂන් කියලා. මේ වගේ දේවල් දීවර යාත්‍රා යොදා ගැනීමෙන් දීවර නොවන වෙනත් අවිධිමත් කටයුතු සඳහා නීති විරෝධී කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් ටාස්ක් ෆෝස් එකක් විදියට ටාස්ක් ෆෝස් කියන වචනේ අපි පාවිච්චි කරන්නේ නැහැ මල්ටි ඒජන්සි කෝපරේෂන් එකක් විදියට කටයුතු කිරීම අපි 2018 දී මේකේ මුල් පියවරවල් අරගෙන අපි මීටින්ග්ස් තිබ්බා. නමුත් මාසයක් ගානේ මීටින් තියන්න අපි හිතන් හිටියට මේ කාලේ ඒක සිද්ධ වුණේ නැහැ. ඒකට මේ මිනිස්ට්‍රි සෙක්‍රටරි of the Ministry of Fisheries තමයි චෙයා කරන්නේ. ඒ වගේම කැඳවුම්කරු Department of Fisheries, ඒ වගේම ශ්‍රී ලංකා Navy State Intelligence Service, ශ්‍රී ලංකා පොලිස් වල නාකොටික් බියුරෝ, හාබර් පොලිස්, ක්‍රිමිනල් ඉන්වෙස්ටිගේෂන් මේ හැමෝම සම්බන්ධ වෙනවා. ශ්‍රී ලංකා කෝස්ට් ගාඩ් එක, ඉමිග්‍රේෂන් මේ විදේශ කටයුතු අමාත්‍යාංශය, හාබර් කෝපරේෂන් එක මේ හැමෝම සම්බන්ධ කරගෙන තමයි මේ කටයුතු කරන්නේ. එතකොට දැන් අපි දන්නවා අපේ මිෂන් එක මොකද්ද? දීවර කර්මාන්තෙහි තිරසා සංවර්ධනය හරහා ශ්‍රී ලංකා ආර්ථිකයට ඵලදායී දායකත්වයක් ලබා දීමට ජාතික හා ජාත්‍යන්තර නීති හා සම්මුතීන්ට අනුකූලව නව තාක්ෂණික ක්‍රමවේදයන් අනුගමනය කරමින් දීවර හා ජල සම්පත් කළමනාකරණය කිරීම තමයි දීවර හා ජල සම්පත් දෙපාර්තමේන්තුවේ මිෂන් එක. එතකොට මේකට අනුව කටයුතු කිරීමේදී වෙනත් අර කියන සියලුම නීති විරෝධී කටයුතු පිටු දකින්නත් මේ කියන අන්තර්ජාතික සහ ජාතික නීතීන්ට අනුව කටයුතු කිරීමත් ඉතා වැදගත් වෙනවා. එතකොට දැනට මම දීවර මෙහෙයුම් අංශයේ කටයුතු කරන්නේ. දීවර මෙහෙයුම් අංශය අතරම ඇති වුණේ අතරම යුරෝපා තහනමත් එක්ක, යුරෝපා මත්ස්‍ය ආනයන තහනමත් එක්ක අපේ මොනිටරින් සහ අපේ දීවර දෙපාර්තමේන්තුවේ තියෙන අංශ තවත් සවිමත් කළ යුතුයි කියන පදනම මත අපිට රීස්ට්‍රක්චර් කරන්න වුණා. ඒ අනුව අපි අලුත් ඩිවිෂන්ස් ගෙනල්ලා තියෙනවා. මෙහෙයුම් අංශය, පුහුණු හා විමර්ශන හා පුහුණු අංශය, IT ඩිවිෂන් එක ගෙනල්ලා අපි කටයුතු කරනවා. ඒතර මේ වෙනකොට මෙහෙයුම් අංශය යටතේ මහමුදේ දීවර මෙහෙයුම් සහ සෝදිසි මෙහෙයුම් ඒකකේ ක්‍රියාත්මක වෙනවා. VMS යුනිට් එක මීට කලින් තිබ්බ, දැන් ඒක IT යුනිට් එක යටතේ ක්‍රියාත්මක වෙනවා. අර අලුත් VMS 4200ක් එකතු වීමත් සමග. ඒතර මේ මහමුදේ දීවර මෙහෙයුම් ඒකකය සෝදිසි මෙහෙයුම් ඒකකේ අදාළ සහකාර අධ්‍යක්ෂවරුන්ටත් දීලා තියෙනවානේ දේශන. ඒ වේදී තව දුරටත් පුළුල්ව මේ කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙයි. Nearly 10 million tons of fish are caught each year on the high seas, generating more than $16 billion once landed. And the fishing and shipping industries rely on the high seas to provide economic security and jobs. But the high seas are under threat. As shipping and fishing industries continue to grow, and new activities such as rocket launches, power generation, aquaculture, and seabed mining emerge, the demands on the high seas are an increasing burden. While shipping, mining, and fishing are regulated by international organizations, there is still no management for many new activities or coordinated governance of existing high seas industries. In June 2015,
the United Nations agreed to begin negotiations over a new international treaty to protect high seas biodiversity. This treaty is the first of its kind for how our valuable ocean resources are managed. The new treaty could allow countries to protect important and vulnerable parts of the high seas by creating marine protected areas and reserves. And it could require environmental impact assessments for commercial operations to determine when, where, and whether various activities should be allowed. Achieving a strong treaty will need the efforts of government leaders and officials from around the world, and broad support from those who make their living from the ocean, feed their families from it, or just love it. Now is the time to secure a robust new international agreement that ensures the health of the high seas for generations to come. For more information, visit pewtrusts.org/highseas. Middle of the Atlantic Ocean. What nationality does it take governed by some fictional government? From this line, which is the water line at the lowest low tide, every country is allowed 12 miles of territorial waters. It used to be 3 miles, the distance a cannon could shoot offshore, but that has since changed. Those 12 miles are the property of a country. They can do pretty much whatever they please in it, and all domestic laws apply. Foreign ships are, however, sometimes allowed to enter into these waters under the principle of innocent passage. If ships have an innocent purpose, which does not include fishing, polluting, weapons practice, or spying, they are allowed to pass through the territorial waters of a foreign nation without permission, as long as they do so quickly and without stopping on shore. Beyond the territorial waters, there's another 12 miles of the contiguous zone. This zone allows a country to enforce laws as long as they fall into one of 4 categories. If the laws have to do with customs, taxation, immigration, or pollution, they can be enforced in the contiguous zone. Beyond the contiguous waters is the Exclusive Economic Zone, also known as the EEZ. This zone extends 200 nautical miles from shore. Beyond the territorial waters, the EEZ is in international waters. However, only the country who holds the Exclusive Economic Zone has the right to harvest natural resources in the area. This law was originally set up to help with disputes over fishing rights, but has since been incredibly useful with the boom in oil drilling. All these laws do, however, occasionally cause some disputes due to overlapping zones. This is the South China Sea, an incredibly important waterway. Nearly 1/3 of the world's shipping traffic passes through it, and it reportedly has huge untapped oil reserves. China has this land, so it says it has all this water. Malaysia has this land, so it says it has all this water. Vietnam has this land, so it says it has all this water. Brunei has this land, so it says it has all this water. The Philippines has this land, so it says it has all this water. When 2 countries are less than 400 nautical miles away from each other, it's up to them to decide where their respective economic zones end. Most solve it civilly by separating the zones at the equidistant point from each of their shores. However, when the stakes are so high, such as in the South China Sea, countries can be a bit less cordial. So, our cruise ship, baby. Let's change the hypothetical and say that the cruise ship was sailing in U.S. territorial waters, less than 12 miles away from shore. Every ocean-going vessel is required to be registered in some country. You'll notice that most large cruise ships are registered in tiny, faraway countries. Panama, a nation with fewer people than Minneapolis, holds the registration of 1/4 of the world's ships because taxes and labor are low. When a ship is in international waters, the laws of the country of registration apply. A ship registered in Amsterdam could legally have prostitution and marijuana on board, as long as they got rid of the drugs and shut down the brothels before sailing into territorial waters. Once a ship is in the territorial waters of a country, the onboard laws switch to that of the country the ship is physically in. This is the same for nationality law, kinda. A baby born on a Dutch ship within 12 miles of the US is a baby born in America. Since the US is one of the 30 countries that unconditionally grant citizenship to any baby born within the country, a baby born in U.S. territorial waters is lucky enough to receive the world's 8th most powerful passport. Their U.S. with a diplomatic passport are not subject to the laws of the U.S. or any other nation other than their own. Consequently, the babies of foreign diplomats do not automatically receive American citizenship. Additionally, the babies of individuals staging a hostile invasion or occupation of American territory are not granted American citizenship upon birth. Here's where things get even more confusing.
Even though a ship in international waters is an extension of the territory of the nation it's registered in law-wise, the rules for nationality are different. The United Nations Treaty on the Reduction of Statelessness, which is followed by some countries, says that a baby born in international waters should just take the nationality of their parents. Most of the world's countries use this principle of bloodline to determine if a baby should get citizenship rather than whether or not a baby was born in the country. However, there are some countries that won't give citizenship to a baby born outside the country. In that case, the baby would take the citizenship of the country in which the ship was registered. Alright, that's enough with babies. There's a long history of exploiting maritime laws. During Prohibition, U.S. ships started to change their registration to Panama and other foreign countries so they could serve alcohol in international waters. In the mid-century, casino boats left from many cities where gambling was illegal to partake in legal gambling in international waters. In 2005, entrepreneur Roger Green started Seacode, a company that planned to evade U.S. labor laws by placing an old cruise ship 12 miles off the coast of California. They would bring in foreign coders and house them in this ship, where they would not have to abide by U.S. wage laws or go through the difficult visa application process. The idea never came to fruition, but the technical legality of it just shows how convoluted maritime law is. The laws for airplanes are pretty much the same. Technically, once an airplane has taken off, the laws of the country of registration apply. The only law that applies and differs among countries is the drinking age. A British Airways flight from New York to London can serve alcohol to 18-year-olds. However, in most cases, airlines choose to follow the laws of the origin country. Spacecraft also follow very similar laws, and luckily, I have a whole other video just about space law. Make sure to check it out here. You can also click here to subscribe to Wendover